නාඩිය ළමයි මේක පාට පොඩ්ඩක් එහෙම කරලා වෙලා මේ වැඩ එහෙම වෙනස් කරන්න උනේ ළමයි මේ ඔද මේ අපි හෙට අනිද්දා ඉන්ටර්න් යන නිසා මේ කට්ටිය අර බ්ලඩ් ට්‍රාන්ස්ෆියුස් කරනවන්නේ ඒව ගැන ඩිස්කස් කරනවා කියලා ඉන්වෙස්ටිගේෂන් ෆෝම් මොනවද කොහොමද ලියන්නේ ඉන්වෙස්ටිගේෂන් රිෆරල් එක පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගන්න කට්ටිය සෙට් වෙනවා කියලා තිබුණා. ඉතින් ඒක නිසා අද රෑ තමයි සෙට් වෙනවා. මේ ඔයාලගේ ටයිම් එකත් එක්ක ක්ලෑෂ් වෙන නිසා පොඩ්ඩක් මේ ටයිම් ගේම් වුණා. මොන හරි ඉන්කන්වීනියන්ස් එකක් වුණා නම් මේ ඇත්තටම සෝරි වෙන්න ඕන. මේ මම මේක රෙකෝඩ් කරලා දාන්නම්. ඔයාලට කිසි අවුලක් වෙන්නේ නැති වෙන්නේ. හරිද ළමයි? අයියේ මම බන්නුට කෝල් කරා ආන්සර් කරන්න. දර්ශික නම් ඒවියන් විතර තියෙන 10 කියලා. කමන්නෑ මේ මම රෙකෝඩ් කළ දාන්නම් මේ ලක්ම කනෙක් මේ වැඩ පොඩ්ඩා සේරම හිර වුණා එක පාරට මේ වැඩටිකත්තේ පොඩ්ඩක් හිර වුණා. එතකොට වටිස් කන්ට්‍රසෙප්ෂන් හරි මමද කන්ට්‍රසෙප්ෂන් ගැන වැලට කියල දෙන්න යන්නේ කන්ට්‍රසෙප්ෂන් ළමයි ගොඩක්ම උන්සිකව පැත්තෙන් තමයි එම්සික එකක් වගේනවා කන්ට්‍රසෙප්ෂන් වලින් ඊට අමතරව ලෝන් කේස් එක අතර මැදි පොඩි ප්‍රශ්නයක් විදියට කන්ට්‍රසෙප්ෂන් ගැන අහන්න පුළුවන්. හරිද ළමයි කියන්නේ අතරමැද ටොපික් එකක් විදියට ඒ කියන්නේ සාමාන්‍යයෙන් පේෂන්ට් කෙනෙකුට මොන හරි ඩිස්කස් කරගෙන ගිහිල්ලා අන්තිමට අහන්න පුළුවන් ඔයා මොනවද මේ පේෂන්ට් ඔෆර් කරන කන්ට්‍රසෙප්ෂන් කියලා. අන්න ඒ වගේ තමයි මේක සෙට් වෙන්නේ. නැතුව මේ يعني ගොඩාක් තියෙනවා පාඩම් කරන සෑහෙන ලොකු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ ටාගට් කරලා පාඩම් කරොත් මේ පාඩම් කරන තියෙන ප්‍රමාණය සෑහෙන අඩු කරගන්න පුළුවන් හරියට. මේ ටාගට් කල්ල පාඩන් කරෝතින් පාඩක් කරන තින් ප්‍රමාණය සෑහෙන්න අඩු කරගන්න පුළුවන් ළමයි මේ සේරම් පාඩන් කරගන්න ගොත් ළමයි මේ ඒක කර නමාරුඩ මොකද ඒක රිස් කැටගරිස් තින ග්‍රේඩ්වන් ග්‍රේඩ් 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 ෝ කියලා එතකොට ඔය එකින් එකට මේ ගයිඩ්ලන්ල තින පාඩ කරන්න බැනිසා ප්‍රින්සිපර්ස්ටි කල්ල ගන්න බලන්න ප්‍රින්සිපර්ස්ටි කල්ල ගත්තර පස්සේ සාමාන්‍යෙන් ලේසිීම කතන්දරේ ගොඩදාගන්න පුළුවන් කොමන් සෙන්ස් එකත්තක ප්‍රින්සිපල්ස් ටික අල්ල ගත්තම උදාහරණය ගත්තාම ළමයි හෝමෝනල් කන්ට්‍රසෙප්ෂන් හාඩ ඩිසිසස් කටට එච්චර හොඳ නෑ අන්න ඒ වගේ කන්සෙප්ටික දාගත්තර පස්සේ ගන්න පුළුවන් ගැන ඔයාලට මේ සමහර නෝට්ටල දින ගයිඩ්ලයින් එකම සමහර නෝට් දැකල තින ඒව ෆලෝ කරන්න එපා මොකද හරිම ඩිෆිකල්ට ඒවාලට ඒවත් එක පැටලෙනවා ඊළඟට එක කන්ට්‍රසෙප්ටව මෙතඩ් එකක් උදාහරණයක් ගත්තාම හැම කන්ට්‍රසෙප්ටව මෙතඩ් එකටම රිස්කන් බෙනිෆිට් යුකමක් ගයිඩ්ලයින් කල කැටගරිස් හතරකට බෙදල දාලා තියෙනවා ග්‍රේඩ්වන් ග්‍රේඩ් 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 ප්‍රෝ කියලා එතකොට ඔය මේ සමහර කන්සෙප්ටව මෝඩ් එක ග්‍රේඩ් 3 කැටගර එකක් සමහර එක ග්‍රේඩ් 2 වෙන්න පුළුවන් හරි දෙකනේ IOCD වල ග්‍රේඩ් 3 එකක් තව එතකොට ඕක කම්ප්ලිකේටන පික්ච එක එහෙම හිතන්න එපා නිකං එක මොඩලිට එක ගැන හිත් ස්ටඩි කරගෙන යන්න එතකොට වැඩේ ලේසියම ගොඩදාගන්න පුළුවන් එතකොට what is contraception contraception can ළමයි deliberate prevention of pregnancy by artificial or natural means හරිද ළමයි කියන්නේ deliberately prevention අපි හිතලා කරන ටික කර මේ voluntarily හිතලා කරන pregnancy prevention එක පිළිසඳ ගැනීමක් නවත්තන සීන් කතාවක් artificial or natural means එක ස්වාභාවික ක්‍රමයකින් හරි එහෙම නැත්නම් කෘතිම ක්‍රමයකින් හරි ඔය ආටිෆිෂල් මීන්ස් කෙනෙව ළමයි එක්කෝක හෝමෝනල් වෙන්න පුළුවන් එක්ක නන් හෝමෝනල් වෙන්න පුළුවන් නැචුරල් මීන්ස් ළමයි ගොඩක් කලාට මෙකැනිකල් බැරියස් නොයි තව අර මේ තව මෙතඩ් එකක් තියෙනවා ළමයි එකට කියනවා එකන සර්වයිකල් මියකස් ප්ලග් එකකින් ප්ලග් එක දිහා බලලා ඊළඟට ටෙම්පරේචර් චාර්ට්ස් වලින් බලලා ඉන්ටර්කෝස් එක කරන එක ඒව ඩිලේ කරන ඒවා තමයි ඔය නැචුරල් මීන්ස් කියන්නේ කියන්නේ සර්වයිකල් මියකස් ප්ලග් එකේ බිහේවියර් එක බලාගෙන ඊළඟට සාමාන්‍යයෙන් ඔවියුලේට් වුණාට පස්සේ 0.5 ඩිග්‍රීස් වලින් ටෙම්පරේචර් එක උඩට යනවා. එතකොට ඒ කාලේ බලලා සාමාන්‍යයෙන් කොයිට මේ ඉන්ටර්කෝස් කරන එක නවත්තන එක ඊළඟට පීරියඩ්ස් හැදෙන කාලය ගැන අවබෝධයක් තිබිලා මෙන්න මේ කාලේ හොඳ නැහැ කියලා හිතලා එහෙම
මේ වෙන්නේ ඔය නැචරල් මීන්ස් කියන්නේ ඔන්න ඔය වගේ ඒවා ළමයි. හරිද? ඊට පස්සේ තව ඒවා තියෙනවා ළමයි මේ ඉජැකියුලේට් වෙන්න කලින් මේ පෙනිට්‍රේෂන් නයික් කරන එක. හරිද? ඔය වගේ තමයි නැචරල් මීන්ස් කියන්නේ. අපි ඉස්සරහට බලමු. එතකොට කන්ට්‍රසෙප්ෂන් කියන්නේ ආටිෆිෂියලි හරි නැචරල් මීන්ස් වලින් හරි ඩෙලිබරේට් ප්‍රෙග්නන්සි එක ප්‍රිවෙන්ට් කරන එක. හරිද? හරි අයියා. ඊළඟට who are the eligible couples? eligible couples කරන ළමයි මේ මේකට කන්ට්‍රසෙප්ෂන් ඔෆර් කරන්න පේෂන්ට් කෙනෙක් මැරි කරලා තියෙන්න ඕනේ නැහැ ළමයි. හරිද? ඕන මිනිස්සෙකුට මේ සෙක්ෂුවල් මේ මෙනා කැටෙන්නාට පස්සේ ඕනම් පේෂන්ට් කෙනෙකුට depending on her sexual preferences එයාට කන්ට්‍රසෙප්ෂන් යූස් කරන්න පුළුවන්. හරිද ළමයි? ඒ කියන්නේ ඒක mainly depend on the culture. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ රටේ එක කල්චර් එකක් ළමයි, ඊට පස්සේ සමහර රටවල් වෙන කල්චර් එකක්. ඒ වුණාට ගවර්න්මන්ට් එකෙන් ළමයි මේ ඔයාලා ලියා ගන්නව නේද? ළමයි ඔව් අයියා. හරිද? ගවර්න්මන්ට් එකෙන් රෙක්රූට් කරගන්න ළමයි. හරිද? ගවර්න්මන්ට් එකෙන් රෙක්රූට් කරගන්න විදිය තමයි සාමාන්‍ය රෙජිස්ට්‍රේෂන් එකක් වුණාට පස්සේ. හරිද? ඒ කියන්නේ මේ විවාහයක් රෙජිස්ට්‍රේෂන් එකක් වුණාට පස්සේ ඊට පස්සේ බලනවා එලිජිබල් කපල්ස් කවුද කියන්නේ. හරිද? එලිජිබල් කපල්ස් කවුද කියන්නේ එලිජිබල් කපල් කියන්නේ සාමාන්‍යයෙන් නිව්ලි මැරිඩ් ඒගොල්ලෝ ප්‍රෙග්නන්සි එකක් එක්ස්පෙක්ට් කරන කපල්ස්. හරිද? එතකොට ළමයි ප්‍රෙග්නන්සි එකක් එක්ස්පෙක්ට් කරන කපල් එකකට ගෙන්න ගන්නවා මේ MOH එකේ මිඩ්වයිෆ් මාර්ගෙන් ඒගොල්ලෝ ගැන දැනුවත් වෙලා ඒ ඩේටා එහෙම අදාළ MOH ඒරියා එකත් එක්ක මේ කරලා පේෂන්ට්ලා ගෙන්න ගන්න වෙල් වුමන් ක්ලිනික් වලට. හරිද? එතකොට ඒ පරිකතන්දර තමයි පේෂන්ට්ට කන්ට්‍රසෙප්ෂන් ඔෆර් කරන්නේ. හරිද? අනිත් එක තමයි කවුරු හරි පේෂන්ට් ඒ කියන්නේ මැරි කරාට පස්සේ ඒගොල්ලොන්ගේ ඩිලේ කරන්න ඒ කියන්නේ මේ ඩිලේ කරන්න කොච්චර කාලයකටද මේක ඩිලේ කරන්නේ. එහෙම කියලා ඒවක දාලා ඒ කාලයට අදාළව මේ ෆර්ටිලිටි ෆීචර්ස් එක කන්සර්න් කරලා තමයි කන්ට්‍රසෙප්ෂන් මෙතඩ්ස් ඔෆර් කරන්නේ. ඊට අමතරව ළමයි හරිද? ඊට අමතරව ක්ලිනික් MOH එකෙන් කරන ක්ලිනික් වලට ළමයි ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ළමයි ප්‍රෙග්නන්ට් වුණා හම්බුණාට පස්සේ ඊට පස්සේ කන්ට්‍රසෙප්ෂන් ඔෆර් කරනවා ක්ලිනික් ලෙවල් එකේ. හරිද? ක්ලිනික් ලෙවල් එකෙන් පේෂන්ට් කන්ට්‍රසෙප්ෂන් මෙතඩ්ස් ඔෆර් කරනවා. ඊට අමතරව මේ ළමයි 3 දෙනෙක් විතර හැදුවට පස්සේ ලංකාවේ කන්සිඩර් කරනවා පේෂන්ට් කෙනෙක් මේ පර්මනන්ට් කන්ට්‍රසෙප්ෂන් වලට යන්න පුළුවන් කියලා පේෂන්ට් කෙනෙක් ලංකාවේ සෙටප් එකේ එහෙම ඩිසයිඩ් කරන. කියන්නේ පේෂන්ට් කෙනෙකුට කෙලින්ම ලංකාව ඇතුළේදී පේෂන්ට් කෙනෙක්ට මේ කම්ප්ලීට් ෆැමිලි එක කම්ප්ලීට් කියලා ගන්නේ ළමයි 3 දෙනෙක් තුන්වෙනි එකක් කරාට පස්සේ. ඊළඟ එක තමයි ළමයි සීස එකක්. තුන්වෙනි සීස එක කරනකොට පේෂන්ට් අනිවාර්යයෙන්ම කන්ට්‍රසෙප්ෂන් ගැන කතා කරන්න ඕන. ඔන්න ඔය වගේ පේෂන්ට්ලට තමයි කන්ට්‍රසෙප්ෂන් අපි කතා කරන්නේ. හරිද? හරිද ළමයි? හරි අයියා. ඊළඟට ඔය Pearl index කියන එක ළමයි total number of accidental pregnancy into 12 divide by total number of women into total number of months. මේවා නම් ඉතින් එච්චර ඕනේ නැහැ ළමයි. Pearl index කියන්නේ සාමාන්‍යයෙන් මේ accidental pregnancy මොනවා හරි calculate කරන rate එකක් කියන knowledge එක ඔළුවේ තිබ්බනම් more than enough ළමයි. හරිද? හරිද ළමයි? ඔය ඊළඟට couple protection rate, Pearl index, contraceptive prevalence rate, ඊළඟට eligible couples ඔය වචන ළමයි කොම්මෙන්ට් වල ගොඩාක් පාවිච්චි වෙන වචන. හරිද? ඒ කියන්නේ ඒ කියන්නේ මේගොල්ලෝ ටාගට් ඒ කියන්නේ මේක තනිකර කන්ට්‍රසෙප්ෂන් කියන එක කොම්මෙන්ට් පැත්තේ රන් වෙන ටොපික් එකක්. කන්ට්‍රසෙප්ෂන් තනිකරම කොම්මෙන්ට් පැත්තේ රන් වෙන ටොපික් එකක්. එතකොට ඔයාලට මේ කියන්නේ මේ කන්ට්‍රසෙප්ෂන් පැත්තේ යන ටොපික් කියලා ගොඩක් අතරින් සිලෙක්ට් කරන්න දුන්නොත් මේවා සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන. හරිද ළමයි? හරිද? ඔයාලගේ MCQ point of view මේ වහන්න නැහැ ළමයි. හරිද? ඊළඟට සාමාන්‍යයෙන් prevalence බැලුවම world wide use මේ modern methods වල prevalence බැලුවම ළමයි සාමාන්‍යයෙන් sterilization 44% use වෙනවා. ඇයි ළමයි sterilization 44% use වෙන්නේ? Any reason?
ඒකට මේන්ම හේතුව තමයි ළමයි ඒජින් කැටගරී එක වැඩි. හරිද? ඒ කියන්නේ මේ වයසක මේ කට්ටිය වැඩ කෙනෙ දැන් ඔය අර ඔයාලට මතක ඇති අර ගහනවනේ අර බෙල් එක වගේ එක. හරිද? මොකක්ද අර මේ පොපියුලේෂන් ග්‍රෝත් කර්ව් අර මොකක්ද දැන් ඔය කියන්නේ ඔය මේ පීප්යක් හැඩයට ඇවිල්ලා කියලා. ළමයි ඔව්. අර මේ දැන් ඔය කියන්නේ ඉස්සර අර ත්‍රිකෝණ වගේ තිබිච්ච දැන් ඔය පීප්යක් හැඩයට ඇවිල්ලා කියලා. හරිද? කොරෝනා වලට කලින් මම කියන්නේ ඔයාලට දැනුත් එහෙමද කියන්නේ? ළමයි ඔව් එන කර්ව් එක තමයි. ඒ කියන්නේ පීප් හැඩයට ඇවිල්ලා කියන එක නේද කියන්නේ තාම? ඔව්. හරිද? ඔව්. ඔහොම වෙලා තියෙන ළමයි. එතකොට ඔය පීප් හැදෙනකොට ඒජ් කැටගරි එක වැඩි වෙන්නේ ස්ටෙරිලයිසේෂන්. ඒ කියන්නේ තමන්ගේ ෆැමිලි කම්ප්ලීට් කළා ඊට පස්සේ කම්ප්ලීට් කළා එතනින් එහා පොපියුලේෂන් එක ගොඩක් වැඩි ළමයි. හරිද? එතකොට අනිවාර්යයෙන්ම ඒ පොපියුලේෂන් එක වැඩි වෙනවා. එතකොට ඒ පොපියුලේෂන් එක ඇතුලේ පේෂන්ට්ලා ප්‍රිෆර් කරන හැමදාම පෙසිබිබි ඉන්නයි මේ ඕව කරන් මේ කොන්ඩම් පාවිච්චි කරන්නයි ඊට පස්සේ ජඩෙල් දාන්න ඒවට වැඩිය පේෂන්ට්ලා ළමයි 3 දෙනෙක් දෙන්න 3 දෙනෙක් හදාගත්තට පස්සේ දැන් ඒ ට්‍රෙන්ඩ් එකේ හැටියට පර්මනන්ට් ස්ටෙරිලයිසේෂන් යූස් කරනවා ළමයි. හරිද? හරිද ළමයි? හරි. ඊළඟට ළමයි සැලකිය යුතු පොපියුලේෂන් එකක් ඉන්නව ළමයි මේ කොමර්ෂල් සෙක්ෂුවල් වර්කර්ස්ලා ඒ පොපියුලේෂන් එකත් ළමයි ප්‍රිෆර් කරන්නේ පර්මනන්ට් ස්ටෙරිලයිසේෂන්. ඊළඟට ළමයි කොන්ඩම්ස් වගේ ඊළඟට පිල්ස් වගේ දේවල් සාමාන්‍යයෙන් හොඳයි. ඒ වුණාට ඒක යූස් කරන්න පුළුවන් ඒජ් කැටගරි එක ලිමිටඩ්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක යූස් කරන අනිත් ප්‍රශ්නේ තමයි බ්‍රෙස්ට් මැලිග්නන්සි ඕවට එහෙම මේ හෝමෝනල් ඒවා හොඳ නැහැ. හරිද? හෝමෝනල් දේවල් ඒ වගේ හොඳ නැහැ. ඒ වුණාට සැලකිය යුතු විශාල ප්‍රමාණයක් ළමයි IUDs පාවිච්චි කරනවා. 26 කියන්නේ සැලකිය යුතු ලොකු percentage එකක්. ඒකට හේතුව තමයි ළමයි IUDs හරිම මේ හෝමෝනල් අතින් හෝමෝනල් ප්‍රශ්නයක් නැති නිසා අර මේ හෝමෝන් රිලීසින් IUD නෙමෙයි normal IUDs ගත්තාම ඒවෙන් එන්න පුළුවන් adverse effects අඩුයි ළමයි අනිත් ඒවාට. අනිත් එක තමයි IUD එකකින් වෙන contraception more mechanical type. හරිද? more mechanical. ඒ වගේ benefits නිසා IUD වලට යන percentage එක වැඩි. අනිත් එක තමයි IUD එකක් දාපු patient කෙනෙකුට IUD එක ඇතුලේ තියෙන තාක්කල් ප්‍රශ්නයක් නැහැ. patient ට self අර thread එක අහු වෙනවද නැද්ද බලලා Tamanට තියෙනවද නැද්ද කියලා ඇතුලේ තියෙනවද නැද්ද කියලා check කරගන්න පුළුවන්. එතකොට IUD කියන එක ටිකක් අර මේ safety එක අතින් comfortability එක අතින් ඒක patient ගේ convenience අතින් ගොඩයි. මේ ගොඩක් ඉස්සරහින් තියෙනවා. ඔන්න ඔය හේතු නිසා තමයි ඔය IUD එක ඉස්සරහින් තියෙන permanent sterilization ලොකු percentage එකක් prefer කරන්නේ. හරිද ළමයි? අනිත් එක තමයි ළමයි සමහර රටවල් population control කරන්න පළවෙනි ළමයා ඉපදුනාට පස්සෙම සමහර රටවල් මේ permanent sterilization කරන්න ඕන කියන පොලිසි එක තියෙන තැනටම සමහර රටවල් තල්ලු වෙලා තියෙනවා ළමයි population control කරන එක measure එකක් විදිහට. ඒක නිසා ඔය permanent sterilization percentage එක world wide උඩට යන්න හේතුව ඕක. හරිද ළමයි? ස්පීඩ් එක වැඩි වගේද ළමයි? නෑ නේද? shape නේද? හරිද? ඊළඟට මොනවද contraception methods available? එක two stems natural ඒවා තියෙනවා, artificial ඒවා තියෙනවා ළමයි. හරිද? ඊළඟට natural ඒවා ගැන අපි ඉස්සෙල්ලා කතා කරමු. natural ඒවා ළමයි එක entity එකක් තියෙන abstinence කියලා. abstinence කියන්නේ ළමයි ඒ කියන්නේ ඒකෙන් අදාළ පීරියඩ් එකේදී ඒකෙන් මේ ටෝටල් අයින් වෙනවා ළමයි. හරිද? ඊළඟට withdrawal method. withdrawal method කියන්නේ ඒගොල්ලෝ ළමයි කන්සීව් කරනවා මේ කොයිටස් කරනවා. ඒ වුණාට ක්ලයිමැක්ස් එකේදී හරිද? ක්ලයිමැක්ස් එකේදී මේල් පාර්ට්නර් විත්ඩ්‍රෝ කරනවා ළමයි. ඒ කියන්නේ ජැකියුලේට් වෙන්න දෙන්නේ නැහැ. මේ ෆීමේල් පාර්ට්නර්ගේ මේ ජෙනිටල් ට්‍රැක්ට් එක ඇතුලේ ජැකියුලේට් වෙන්න දෙන්නේ නැහැ. මේල් පේෂන් කෙනෙකුට තේරෙනවා ළමයි ජැකියුලේට් වෙන්න කලින් තේරෙනවා. එතකොට ඒ වෙලාවේ ඒගොල්ලෝ විත්ඩ්‍රෝ කරනවා. එතකොට ඕවා හරි මේ සේෆ් මෙතඩ් නෙමෙයි ළමයි. හරිද? ඒවා එච්චර සේෆ් මෙතඩ් නෙවෙයි නැචරල් මෙතඩ්ස් මේ කියන්නේ ඔච්චර සේෆ් මෙතඩ්ස් නෙමෙයි.
ඇබ්ස්ටිනන්ස් කියන එකේදී ළමයි ඇවොයිඩ් කරනවා කියන ළමයි සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ patient sexual activities patient prefer කරනවා pregnant වෙයි කියන බයට. එතකොට ඒවා ඉතර ප්‍රැක්ටිකල් නෑ ළමයි. ඊළඟට fertility awareness based methods. ඒ කියන්නේ fertility awareness. ඒ කියන්නේ patient හිතනවා මෙන්න මේක තමයි fertile period එක. එතකොට මෙන්න මේ පීරියඩ් එකේ තමයි ගැප් ගැනීමක් වෙන්න පුළුවන් කාලේ. මෙන්න මේ කාලේ තමයි ඕවම් එක එග් එක පාස් වෙන්නේ. එතකොට ඒ කාලේ ඒ කාලේ අවොයිඩ් කරලා සෙක්ස් කරාට ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට rhythm of calendar method. එතකොට සමහර කට්ටිය පීරියඩ් හැදිච්ච දවස බලලා ඒකත් එක්ක මෙන්න මේ කාලේ වැඩේ සෙට් වෙන්න පුළුවන් කියලා එහෙම බලලා ඉන්ටර්කෝස් එකේ යෙදෙනවා. සමහර කට්ටිය cervical mucus plug එකේ density එක එතකොට pregnant කාලෙනකොට pregnancy මේ conceive කරන්න පුළුවන් හොඳ fertile කාරණාවකට mucus plug එකේ thickness එක අඩු වෙනවා ළමයි හොඳට මේ sperm penetrate කරන්න පුළුවන් විදිහට. එතකොට ඒව ළමයි පහසුවෙන් වර්ධින්න පුළුවන් දේවල්. අනිත් එක තමයි basal body temperature. basal body temperature එක normally තියෙන body temperature measure කරගෙන ගියොත් ළමයි එක දිගට ovulate වෙනකොටම 0.5 වලින් body temperature එක නගිනවා ළමයි. ඒවා physiological changes. හරිද? menstruation වලට වෙන physiological changes. එතකොට ඔන්න ඔය methods තියෙනවා ළමයි natural දේවල්. හැබැයි ළමයි cycle එක වැරදිලා irregular වෙලා ගැස්සුනොත් මේ වැඩේ නෑ වෙනවා. හරිද? එතකොට natural methods මොනවද කියලා අහුවොත් මෙන්න මේවා use මෙන්න මේවා ඔළුවේ තියාගන්න. හැබැයි මේවයි මේ එච්චර සේෆ්ටියක් නෑ ළමයි. හරිද? ඊළඟට මොනවද ආටිෆිෂල් මෙතඩ්ස් කියලා. ආටිෆිෂල් මෙතඩ්ස් වල ළමයි ලංකාවේ සෙටප් එකේ මෙන්න මේ දේවල් හොයාගන්න පුළුවන්. එකක් තමයි කොන්ඩම්ස්. ඊළඟ එක ඕරල් පිල්ස්. ඒකේ තියෙනවා ළමයි ප්‍රොජෙස්ටරෝන් ඔන්ලි පිල්ස්, ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කම්බිනේෂන් එක. සමහර ස්පෙෂලායිස්ඩ් ඉවෙන්ට්ස් වලට දෙන්න ඊස්ට්‍රජන් ඔන්ලි පිල්ස් තියෙනවා ළමයි. සමහර ස්පෙෂලායිස්ඩ් ඉවෙන්ට්ස් වලට දෙන්න. උදාහරණයක් බ්‍රෙස් මැලිග්නන්සි එකේදී ප්‍රොජෙස්ටරෝන් රිසෙප්ටර්ස් තියෙනවා නම් patient ඊස්ට්‍රජන් දුන්නට ඒතරම් අවුලක් නෑ ළමයි. හරිද? ඒ වගේ ස්පෙෂල් සිටුේෂන්ස් වලදී දෙන්න ඊස්ට්‍රජන් ඔන්ලි පිල්ස් තියෙනවා. ඊළඟට vaginal contraceptive. හරිද? ඒ කියන්නේ සමහර වෙලාවට කොන්ඩම් එක වගේ ෆීමේල් පාර්ට්නර්ස් වට ඔෆර් කරන්න පුළුවන් දෙයක් තමයි ඩයෆ්‍රාම්ස්. ඊළඟට spermicidal jellies. ඒ කියන්නේ ස්පර්ම්ස් ඇතුළුනාම ඒක ස්පර්මිසයිඩ් වෙන ජෙලි වර්ග, ක්‍රීම් වර්ග අන්න ඒ වගේ දේවල් තියෙනවා ළමයි මාකට් එකේ available. ඊළඟට intrauterine devices. හරිද? ඒවයි ළමයි හෝමෝනල් ඒවා තියෙනවා, non hormonal ඒවා තියෙනවා intrauterine devices වල. ඊළඟට IUD කියන්නේ copper T tube එක තමයි ළමයි ලංකාවේ common ම තියෙන එක. ක්ලිනික් එකේ දාන එක copper T tube එක. ක්ලිනික් එකේ දාන්නේ copper T tube එක. හරිද? ළමයි ස්පීඩ් එක වැඩි වගේද? ළමයි මේ ඇත්තටම මේ හිර වෙලා කියන්නේ ළමයි හොඳ හිර වෙලා ඉන්නේ මේ ඊටන වැඩි දෙයක් යන්න එපා. මේ ඔළුවේ නිදහස ගැනක පොඩ්ඩක්වත් එතන මේ වෙලා නැහැ. හිර වෙන්න ඕන නප්පීට මෙරලා. මම ෆීඩ් කරන්න හිතන් හිටියේ දැන් එකපාරටම සර්ජරි කරන්නලා දවස් දෙකකින් සර්ජරි බලන්නලා. ඒකත් එක්ක තමයි මේ වැඩේ පොඩ්ඩක් හිර වුණේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මේ ඒකත් එක්ක මේ ගොඩක් කට්ටිය ළමයි මේ තමන් අපොයින්ට්මන්ට් එක කරන සර්ගේ 100ටම විස්තර හොයාගෙන යන්නේ. මම නම් පර්සනලි ඒකට එච්චර කැමති නැහැ. හැමතැනම ඉන්නේ මිනිස්සුනේ ළමයි. ඒ කියන්නේ හැමතැනම ඉන්නේ මිනිස්සු. ඊළඟට ඉතින් ඒ සර්ගේ පර්සනල් ප්‍රෙෆරන්සස් කොහොමද ඊට පස්සේ හරිම කම්ප්ලිකේටඩ් ළමයි. කියන්නේ කට්ටිය කියන විස්තර අහුවම ඇත්තටම මේ ඇයි ඔච්චර නටන්නේ කියලා හිතෙනවා. මේ කරන්නේ ඉතින් කියන්නේ සර්ගේ තා මොනවා හොයාගෙනද කියලා මට නම් හිතාගන්න බැහැ මේ කියන්නේ අහලා දෙනව දැක්කට පස්සේ මේ කොහොම හරි මට හිතෙන්නේ පොතක් බලනකොට ඇරෙන්න සර්ලාගේ නම් හැම විස්තරයම හොයාගෙන මට තේරෙන හැටියට අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා ඊට පස්සේ කේලම් වලට කොහොමද රෙස්පොන්ඩ් කරන්නේ ඒවත් හොයාගෙන ඊට වැඩි නරක දෙනවා කේලම් නුඹ ඉන්නේ ඊළඟට ඉම්ප්ලාන්ට්ස් ළමයි ඉම්ප්ලාන්ට්ස් කියන්නේ මේ ඉම්ප්ලාන්ට් එකක් කියන ළමයි ජඩෙල් එකක් වගේ දාන්න පුළුවන්. ඒක හෝමෝනල් කන්ට්‍රසෙප්ෂන් කෙලින්ම ආම් පිට් එකට තමයි ජඩෙල් එක දාන්නේ.
ජඩෙල් එක දාන ඩිවයිස් එකක් තියෙන ළමයි ජඩෙල් එක දාන ඩිවයිස් එකක් තියෙනවා මේ ඒක ෆික්ස් ඩිවයිස් එකක් එකපාරයි යූස් කරන්න පුළුවන් තැනට ආවට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් ඊළඟට ඉන්ජෙක්ටබල්ස් කියන්නේ ළමයි ඩිපෝ එක අපි දන්නවා කෙලිම IM දෙනවා ෂොට් එක මේ ඩෙල්ටොයිඩ් එකට හරිද ඒක මාස 3න් 3ට ගහනවා ඔයාලා දැන්ට දන්න තරමට ඒක කවරේජ් එක කොච්චර කාලයක් තියෙනවද මාස 4ක් තියෙනවා ඒ වුණාට පේෂන්ට්ලා ෂුවර් කරන්න බැරි නිසා මාස 3න් ගෙනලා දෙවෙනි ෂොට් ඊළඟ රිපීට් ෂොට් එක දෙනවා ඊළඟට ස්ටෙරිලයිසේෂන් පර්මනන්ට් ස්ටෙරිලයිසේෂන් තියෙනවා ෆීමේල් කට්ටියට වෙනම තියෙනවා මේල් කට්ටියට වෙනම තියෙනවා ළමයි හරිද ඊළඟට මේ බලමු කම්බයින් ඕරල් කන්ට්‍රසෙප්ටිව් පිල්ස් ගැන පොඩ්ඩක් ඕවර්විව් එකක් හරිද මේක too much වගේ පොඩ්ඩක් කියන්නේ ගැස්සිලා වගේ පොඩ්ඩක් ගැස්සිලා වගේ කමන්නේ ළමයි ටක් මේ පොඩ්ඩක් එහෙම වෙලා ස්ලයිඩ් එක හරිද කමන්නේ අපි මේකේ තියෙන ඕඩර් එකට කරගෙන හරිද කම්බයින්ඩ් ඕරල් කන්ට්‍රසෙප්ටිව් පිල්ස් ගැන ගත්තාම ළමයි හරිද එතකොට මේකේ සේරම දේවල් කියවන්න ඕනේ නැහැ ළමයි මම ඔයාලට ඕන ටික පෙන්ලා දෙන්නම් ටිකක් වැඩි වගේ මේකේ හරිද හරිද හරියි. එතකොට මේ ප්‍රොජෙස්ට්‍රජන් containing oral contraceptive pills වල generation wise ඇවිල්ලා තියෙනවා second generation noethistérone ලෙවන ගෙස්ටෝල් කියන එක තමයි අපිට ගොඩක්ම අහුනේ අපේ notes වල හරිද එතකොට ඒවා second generation progesterones හරිද හරිද හරියි. හරිද ඊළඟට third generation ඒවට desogestrel මේවන ළමයි මේවා ළමයි මේ තාම මේ හොස්පිටල් සෙටප් එකේ නෑ ළමයි. හරිද මේ too much. ඊළඟට යස්මින් කියන එක තමයි ප්‍රයිවට් සෙක්ටර් එකේ යස්මින් කියන එක තමයි දෙන්නේ. ඒක ටිකක් කොස්ට් එකෙන් වැඩි. හරිද? අනිත් එක මේ normally දෙන්නේ මේ මිතුරි පෙති. මිතුරි පෙති කියන්නේ oral contraceptive මේ ක්ලිනික් ලෙවල් එකේ දෙන එක. හරිද? හරිද? හරියි. ඊළඟට මේකේ mode of action ගත්තහම ළමයි මේක inhibit කරනවා ovulation inhibition මෙන්න මේ වහනවා ළමයි හරිද කොහොමද oral contraceptive fertilization prevent කරන්න කියලා එතකොට ovulation inhibition එකක් තියෙනවා negative feedback එකක් තියෙනවා hypothalamus pituitary axis එකෙන් කියන්නේ යටින් estrogen progesterone එනකොට උඩින් ගිහිලා අරක axis එක inhibit කරනවා එතකොට පහළට එන්න LHF FSH අඩු වෙන නිසා ovulation වෙන්න බැරි වෙනවා හරිද ළමයි හරිද හරි. ඊළඟට thickened cervical mucus prevention of sperm penetration එතකොට cervical mucus plug එකේ thickness එක වැඩි කරනවා ළමයි. ඒක වැඩි කරනකොට sperms වලට penetrate කරන්න තියෙන chance එක අඩු වෙනවා. thin endometrium preventing implantation. හරිද? thin endometrium එක ඒක endometrium එක proliferate වෙලා නැහැ. ඊළඟට endometrium එක proliferate වෙලා තියෙන්න ඕන conceive වෙන්න හොඳට කන්සිව් වෙන එන්ඩොමෙට්‍රියම් එක හොඳට ප්‍රොලිෆරේට් වෙලා තියෙනවා. එතකොට ඒක ෆර්ටිලයිස් වෙලා ආවත් ඉම්ප්ලාන්ට් වෙන විදියක් නැති නිසා ප්‍රෙග්නන්සියක් වෙන්නේ නැහැ. ඔන්න ඔය ක්‍රම ටික මතක තියාගන්න ළමයි. මේ MCQ තියෙනවා මොනවද ඉෆෙක්ට්ස් OCP වල ප්‍රෙග්නන්සි එක මේ නවත්තන්න කියලා. හරිද? හරිද? ඊළඟට මේක සයිඩ් ඉෆෙක්ට්ස් ගත්තාම ළමයි එකක් තමයි බ්‍රේක් ත්‍රූ බ්ලීඩින් එකක් එනවා. ඒ කියන්නේ ළමයි
ගොඩක් වෙලාවට ළමයි බ්ලීඩින් එක එන්නේ ෆස්ට් 3 months වල පේෂන්ට්ලට ඇබ්ඩොමිනල් ක්‍රෑම්ප්ස් ගැන කියනවා බඩේ ෆොරින් බොඩි ගැන එකපාරටම ඇතුළට දාලා තින්නේ බොඩි එක try කරනවා ක්‍රෑම්ප්ස් එක මේක එක්ස්පෙල් කරන්න ඊළඟට පේෂන්ට් කියනවා මෙන්න බ්ලීඩ් වෙන්න පටන් ගන්නවා කියලා පේෂන්ට් කියනවා හරිද ඊළඟට සමහරලාට ගන්න පුළුවන් ෆ්‍රෙඩ් එක නැහැ කියලා හරිද සමහරලාට ගන්න පුළුවන් මේක ඇසෙන්ඩ් වෙලා කියලා ඊළඟට සමහරලාට පේෂන්ට් කෙනෙක් කියන්න පුළුවන් හරිම ඉරිටේටිං ගැස්ට්‍රික් ඉරිටේෂන් නෝසියා වොමිටිං වගේ දේවල් එනවා කියලා මොකද මේක ෆොරින් බොඩි එකක් ඇතුලේ තියෙනකොට එතකොට ඉරිටේෂන් තමයි ළමයි. හරි එතකොට පේෂන්ට් කියන්න ඕන බය වෙන්න එපා මාස දෙක තුනක් පොඩ්ඩක් අල්ලන් ඉන්න එතකොට ඕක නෝමලයිස් වෙනවා කියලා. හරිද ළමයි? මාස දෙක තුනක් ඕක පොඩ්ඩක් අල්ලන් හිටියාම ඕක නෝමලයිස් වෙනවා කියලා පේෂන්ට් කියන්න ඕන. හරිද? හරිද? ඊට හරියයි. අමතරව ළමයි OCP වල තියෙන ලොකුම අවුලක් තමයි හරිද? OCP වල තියෙන ලොකුම අවුලක් තමයි weight gain. හරිද? ඒ කියන්නේ OCP වල ඉන්නකොට පේෂන්ට්ලට weight gain එකක් එනවා. ඊට පස්සේ headache එකක්. හරිද? headache එකක් එහෙම එන්න පුළුවන්. පේෂන්ට්ලා කම්ප්ලේන් කරනවා headache එකක්. ඔන්න ඔය තමයි කතන්දරේ. ළමයි මෙතන OCP එකට මේ ෆොරින් බොඩි එක ඇතුලේ නෑනේ මට බ්ලීඩ් වෙනවා කියනකොට මට අග්ගල ඔලුවට ආවේ මේක මේ කොපර් ටී ටියුබ් එක හරිද කොතන හරි MCQ එක හරිද ගොඩක් වෙලාවට ඉරිටේට් වෙලා බ්ලීඩ් වෙනකම් ෆොරින් බොඩි එකත් එක්ක ඒක තනිකරම ඔලුවට යන්න ඕන මේ ටී ටියුබ් එක මේ කොපර් ටී එක කියලා හරිද ළමයි හරිද පැටලුණා ළමයි ළමයි හරිද ඒ කියන්නේ කෙලින්ම දැන් මට MCQ ගැන හිතේ කියපු නිසා මට පැටලුනේ. ඒ කියන්නේ සමහර MCQs තියෙනවා ළමයි මේ පේෂන්ට් කෙලින්ම අපි දානවනේ ටී ටියුබ් මේ කොපර් ටී එක. එතකොට ළමයි කෙලින්ම ෆොරින් බොඩි එකක් ඇතුළට යන්නේ. හරිද? හරිද? මට කියන අවතන නිසා මම මෙතන කියලා දීලා යන්නම් ඒක. ෆොරින් බොඩි එකක් තමයි ඇතුළට යන්නේ. එතකොට එන්ඩෝමෙට්‍රියල් කැවිටි එකේ ඕක ටච් වෙනකොට මොකද වෙන්නේ? ළමයි ඉන්ෆ්ලමේෂන් හරිද ළමයි හරියයි. හරිද ඉන්ෆ්ලමේෂන් තමයි මේ ෆොරින් බොඩි එකක් ඇතුලේ තියෙනකොට ඊළඟට ෆොරින් බොඩි ඉන්ෆ්ලමේෂන් දෙනකොට දැන් මොකද මේක ඇතුලේ තියෙද්දි වෙන්නේ ඕක ඇතුලේ තියෙද්දි මොකද වෙන්නේ ළමයි ඕක ඇතුලේ තියෙද්දි මොකද වෙන්නේ ඒක ඇඟට නෝමල් රෙස්පොන්ස් එකක් දෙනවා මේක එළියට දාන්න හරිද මම කතා කරන්නේ කොපර් ටී එක ගැන හරිද ළමයි හරි. ඊළඟට කොපර් ටී එකේ මේනකොට මේනවා ඊට පස්සේ ඕකෙන් එනවා කන්ට්‍රක්ෂන් එකන පේෂන් කෙනෙකුට හිතාගන්න බැරි තරම් අමාරු කියනවා ළමයි හරිද ඒ කියන්නේ එහෙම බ්ලීඩ් වෙන්න පටන් ගන්නවා පේෂන් බැරිම තැන ඇවිල්ලා කියනවා ළමයි මේක ඇදලා එළියට දාන්න කියලා හරිද ළමයි සමහර පේෂන්ට්ලා කියනවා ඩොක්ටර් මේක නම් ඇතුළේ තියාගෙන මෙන්න මේ අගුල ඇදලා එළියට දාන්න බෑ දතුවට දැම්ම වගේ නෙමෙයි කියලා හරිද ඊළඟට ළමයි පැටර්න් එකන ඉරගුල බිඩ් එකක් ළමයි ලොකෝට බ්ලිඩ් වෙනවා ළමයි කියන්නේ OCP එක මේක කර මේ OCP එකනේ කොපර් ටී එක ඇතුළට දාපු ගමන් පේෂන්ට්ලට එකන කියන ගැස්ට්‍රයිටිස් වගේ කියනවා ඒ කියන්නේ රටේ නැති සිම්ප්ටම්ස් කියනවා ළමයි ඇවිල්ලා ඒ කියන්නේ ප්‍රැක්ටිකලි රටේ නැති සිම්ප්ටම්ස් ඇවිල්ලා කියනවා ළමයි එතකොට හැබැයි OCP ඔය කොපර් ටී ටියුබ් එකේ ඔය කතන්දරෙත් එක ගත්තට පස්සේ OCP එකේ කතන්දරේ අඩුයි ළමයි නැත්තේ නෑ අඩුයි හරිද ළමයි හරිද ඕකෙත් බ්‍රේක් ත්‍රූ මේ OCP එකේ බ්‍රේක් ත්‍රූ බ්ලීඩින් එකක් එනවා ඊට පස්සේ මේ තව ඉන්ටර්මිටන්ට් බ්ලීඩින් එකකුත් එනවා සමහර වෙලාවට ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඒ වුණාට කොපර් ටී එකේ තරම් නෑ මම තේරෙනවද මං කියන එක ඔව්. එතකොට ඇයි අපි පේෂන්ට මාස දෙක විතර ඔක අල්ලන් ඉන්න කියන්නේ කියලා ඕන මෙහෙක ළමයි ඔය ස්ටිමියුලේෂන් එක දිගට ක්ලික් වෙනකොට හරිද ඔය ස්ටිමියුලේෂන් එක දිගට ක්ලික් වෙනකොට බොඩි එක ඔය ඉරිටෙන්ට් ස්ටිමියුලේෂන් එකට ඇක්ලිමටයිස් වෙනවා හරිද ළමයි හරිද ළමයි
හරියයි. ඒ කියන්නේ ඔය ඉරිටේට්ලා ඉන්ෆ්‍රේම්ලා එන කතන්දරට බොඩිකට එක තින් නෝමල් දෙයක් වෙනවා. එතකන් තමයි ඔය වැඩේ අමාරු. හරිද ළමයි? හරිද? මට ඔය බ්ලීඩින් දැක්ක ගමන් තමයි ඔළුව අවුල් ගියේ. බ්ලීඩින් දැක්ක ගමන්. හරිද? බ්ලීඩින් කතන්දර කියන්නේ මේ OCP වලට ඕරල් කන්ට්‍රසෙප්ටිව්ස් වලට ඕක එච්චර සීන් එකක් නෑ ළමයි. හරිද? ඒ කියන්නේ පේෂන්ට්ලා කැමති OCP වල ඉන්න. බ්ලීඩින් තියෙන කතන්දරේ නිසා ප්‍රොජෙක්ට් කරනවා නම් ඒ කොපර්ටි. හරිද? හරිද ළමයි? හරියයි. ඊළඟට මොනවද කන්ට්‍රයින්ඩිකේෂන්ස් for COCP? හරිද? කම්බයින්ඩ් ඕරල් කන්ට්‍රසෙප්ටිව් පිල්ස් වලට කන්ට්‍රයින්ඩිකේෂන්ස් මොනවද කියලා. මෙන්න මේවා සිලෙක්ට් කරන දෙනවා ළමයි. හරිද? මෙන්න මේවා සිලෙක්ට් කරන දෙනවා. මේ ටික පාඩම් කරගන්න. එකක් තමයි patient pregnant නම්. හරිද? patient pregnant නම් COCP දෙන්න බෑ ළමයි. ඊළඟට personal history of thromboembolic disease. හරිද? කාට හරි patient කෙනෙකුට venous thromboembolism ගැන personal කියන්නේ history එකක් තියෙනවා නම් significant history එකක් තියෙනවා නම් ඒ patient ලට දෙන්න බෑ. මොකද thromboembolism risk එකක් තියෙනවා. මේ risk එක වැඩි කරන oral contraceptives වලින්. අනිත් එක තමයි undiagnosed genital tract bleeding. හරිද? ඒ කියන්නේ diagnose කරපු නැති genital tract bleeding එකක් තියෙනවා නම් ඒ කියන්නේ සමහරවිට cervical malignancy එකක් වෙන්නත් පුළුවන්. හරිද? ඒ වගේ එන්නත් endometrial මොනවා හරි malignancy එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේ තියෙනවා නම් මේ patient ලට OCP දෙන්න බෑ ළමයි. ඊළඟට cardiovascular disorders තියෙනවා නම් කවුරු හරි patient කෙනෙකුට cardiovascular diseases තියෙනවා නම් ඒක එච්චර හොඳ ඔප්ෂන් එකක් නෙමෙයි ළමයි. ඊළඟට මිග්‍රේන් විත් ඕරා. මෙන්න මේක MCQ වල තියෙනවා ළමයි. මිග්‍රේන් විත් ඕරා කියන කට්ටියට OCP දෙන්නේ නැහැ. ඊස්ට්‍රජන් ඩිපෙන්ඩන්ට් ටියුමර්ස් තියෙනවා නම් ඒක දෙන්නෙත් නැහැ. ඔයාලා මේ වෙනකොට ඒක හොඳටම දන්නවා. ඊළඟට ඇක්ටිව් හෙපටෝබිලියරි ඩිසීස් ඕ ලිවර් ටියුමර්ස්. මම ඔයාලට එදා කිව්වා ඊස්ට්‍රජන් එක්ක මේ බිලියරි ස්ටේසිස් ප්‍රොඩක්ට් එහෙම කතන්දරයක් තියෙනවා කියලා. එතකොට එහෙම පේෂන්ට්ලටත් මේක දෙන්නේ නැහැ. ඊළඟට hypertension and diabetes patientලට COCP contraindicated ළමයි. හැබැයි absolute contraindication එකක් නෙමෙයි, relative contraindication එකක්. හරිද? හරිද? more than 35 years නම් ඒගොල්ලෝ ස්මෝක් කරනවා නම් අර thromboembolism වලට තියෙන risk එක නිසා. හරිද? ඒක නිසා better to avoid. ඒවා absolute contraindications නෙවෙයි, relative contraindications. ඒ කියන්නේ depending on the patient අපිට දෙන්න පුළුවන්. හැබැයි better to avoid. ඊළඟට BMI එක more than 35 නම් ළමයි weight gain කියන problem එක නිසා OCP avoid කරන්න ඕන. හරිද? හරිද ළමයි? හරියයි. ඊළඟට මොනවද advantages and disadvantages ගත්තම මෙච්චර ගොඩක් ඕනේ නැහැ ළමයි. මෙච්චර ගොඩක් ඕනේ නැහැ. තුන වගේවත් මතක තියාගන්න. එකක් තමයි COCP වලදී menstrual blood loss එකයි pain එකයි අඩුයි ළමයි. එතකොට මේක වැඩි. හරිද? මේක වැඩි මේ copper T එක වගේ දුන්නොත් මේ blood loss එක එහෙම වැඩි ළමයි. pain එකත් වැඩි. ওই කතන්දර තියෙනවා. හරිද ළමයි? හරිද? ඊළඟට COCP use කරන්න පුළුවන් ළමයි menstrual cycle එක regulate කරන්නයි control කරන්නයි. ඒ කියන්නේ polycystic වගේ තියෙන කට්ටියට COCP දෙනවා, endometriosis තියෙන කට්ටියට COCP දෙනවා. ඒ කියන්නේ menstrual cycle එක control කරගැනීමේ advantage එක ගන්න මේවට පුළුවන්. Decrease the risk of benign ovarian tumors. හරිද ළමයි? එතකොට benign ovarian tumors වල risk එක අඩු කරනවා. මොකද ovary එක shut down කරලා තියෙන. ඒ කියන්නේ ovary එකට ඕන stimulation එක දෙන්නේ නැහැ ළමයි. ඒක නිසා ovary එක නිකන් මේ తాවකාලික shut down state එකේ තියෙනවා වගේ තමයි. ඒ කියන්නේ ඕන වෙලාවක start කරලා ගන්න පුළුවන්. හරියට නිකන් computer එකක් sleep mode එකේ තියෙනවා වගේ. ඊළඟට reduce the incidence of pelvic inflammatory disease. copper T එකක් එහෙම ඇතුළේ තිබ්බොත් ළමයි infections ascend වෙනවා. හැබැයි OCP වල එහෙම අවුලක් නැහැ ළමයි. අනිත් එක තමයි improvement of skin condition in acne vulgaris. ඒක නම් ඉස්සර බලන්න එපා ළමයි. ඒ කියන්නේ acne vulgaris කියන condition එකේ skin condition එක improve කරනවා. Possibility of reduce symptoms in premenopausal syndrome, endometriosis and ඒවනම් ඉතින් ඔච්චර කවදාවත් අහලා නැහැ ළමයි. සියර මොළුවේ තියාගන්න බෑනේ. මොනවා හරි يعني
OCP වල benefits මොනවද කියලා හොදින් ළමයි හිතලා කියන්න පුළුවන් මට්ටමේ දේවල් ටිකක් ඔළුවේ තියාගන්න. එකක් තමයි menstrual blood loss and pain එක අඩුයි කියන එක දන්න ටිකෙන් හිතලා කියන්න පුළුවන්. ළඟට ovarian tumors වල ඒවා අඩු කරනවා කියන එක හිතලා කියන්න පුළුවන්. ඊළඟට ovarian reserves ඒ කියන්නේ follicles ගන්න preserve කරනවා කියලා ඒවත් කියන්න පුළුවන්. මොකද ovulation එක නවත්තලානේ තියෙන්නේ. හරිද? ඊළඟට infections ඇසෙන්න දෙන්නේ නැහැ කියලා එහෙම. ඒ කියන්නේ අර කොමන් සෙන්ස් වලින් කියන්න පුළුවන් දේවල් ටිකක් හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ළමයි. හරිද? හරිද? එතකොට පාඩම් කරන්න තියෙන එන්ටිටි එක අඩු වෙනවා ළමයි. හරිද? හරිද? හරි. හරි. ඊළඟට OCP වලින් ළමයි කොලොරෙක්ටල් කැන්සර් රිස්ක් එක අඩු වෙනවා, ඕවරියන් කැන්සර් රිස්ක් එක අඩු වෙනවා. ඕවරියන් කැන්සර් රිස්ක් එක අඩු වෙන ළමයි ඕවරිස් ස්ලීප් කරලා තියෙන නිසා. ඒ කියන්නේ ඕවරිස් ටෙම්පරලි ෂට් ඩවුන් කරලා තියෙන නිසා. ඊළඟට disadvantages ගත්තාම ළමයි increases the risk through absolute risk is very low. හරි ඒ කියන්නේ venous thromboembolism එකක් කෙන එකක්. ඊළඟට stroke එකක් කෙන එකක්. හරිද? venous thromboembolism stroke කියන අන්න ඒ වගේ මේ venous thromboembolism එකක් stroke එකක් හරිද? ඒ වගේ සෙට් වෙන්න පුළුවන්. ඒ තනිකරම මේ බ්ලඩ් වල කොඇගුලේෂන් වැඩි කරන නිසා. හරිද? ඊළඟට කාඩියෝවැස්කියුලර් ඩිසීස් මේ ඔය පොඩි එම්බොලස් හැදෙන ත්‍රොම්බස් හැදෙන ඒවා එම්බොලයි වෙන්න පුළුවන්. හරිද? ඊළඟට බ්‍රෙස්ට් කැන්සර් වලට පොඩි රිස්ක් එකක් තියෙනවා ළමයි. හරිද? ඒ කියන්නේ කොලොනික් මැලිග්නන්සිස් ඕවරියන් කැන්සර්ස් වලට ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි බ්‍රෙස්ට් කැන්සර්ස් වලට පොඩි බ්‍රෙස්ට් කැන්සර්ස් වලට පොඩි හෙල්ප් එකක් තියෙනවා මේකෙන්. ඊළඟට returns to the background risk in 10 years after stopping. මම ඔයාලට මේ බ්‍රෙස්ට් කාසිනෝමා කරද්දි කියලා දුන්නා. මේ අවුරුදු 5කට වැඩිය එක්ස්පෝෂර් එකක් තිබුණොත් තමයි patient risky කියලා ගන්නෙ. අනිත් එක තමයි නවත්තලා අවුරුදු 10කින් අර රිස්ක් එක ඩෝන් ගාලා බිඳුවට වැටෙනවා කියන්නේ. හරිද? හරිද? අනිත් එක තමයි cervical cancers වලට පොඩි small increment එකක් තියෙනවා risk එක. හරිද ළමයි? හරිද ළමයි? හරිද? හරියයි. ඊළඟට මොනවද other forms of contraception ගත්තාම injectable progesterone ඩිපෝ ගැන තියෙනවා ළමයි. මේ සේරම ඉතින් පාඩම් කරන්න අමාරුයි මට තේරෙනවා. මං ස්පෙસિෆිකලි දැනගන්න ඕන දේවල් කියන්නම්. අනිත් එක තමයි ගොඩක් වෙලාවට ළමයි ඔය අහලා තියෙන MCQ වලට ගොඩක් ඒවාට උත්තරේ copper DT. හරිද? copper IUCD තමයි ගොඩක් ඒවාට උත්තරේ. හරිද? මම ඒක කියලා දෙන්නම් ඉස්සරහට ඒක කොහොමද වෙන්නේ කියලා. මොනව නැතත් copper IUCD ඔළුවේ තියාගෙන යන්න ගොඩක් ඒවාට එන්නේ ඕක තමයි ආන්සර් එක. හරිද? ඊළඟට ඩිපෝ ප්‍රොවේරා ගැන ගත්තාම ළමයි සාමාන්‍යයෙන් මාස 3න් 3ට දෙන්නේ. හැබැයි ඒකට මාස 4ක් වැඩි අල්ලන් ඉන්න පුළුවන්. පේෂන්ට්ලගේ කම්ප්ලයන්ස් නැති නිසා තමයි ඕක වෙන්නේ. එතකොට ඉන්ජෙක්ටබල් ප්‍රොජෙස්ටරෝන් එකේ ඩෝස් එක ඕන ළමයි 150 මිලිග්‍රෑම් කියන එක. ඒක ඕන එක අහනවා ළමයි. හරිද? හයිලයිට් කරගන්න මං කියන ඒවා. ඊළඟට මම ඔයාලට menstrual disturbances ගැන කිව්වා. ඒකේ side effect එකක් විදියට එන menstrual disturbances. ඒ කියන්නේ සයිකල් එක රෙගියුලර් කරගන්න පට්ට අමාරුයි කිව්වා. ඊළඟට ඔබ දුන්නා වගේ නෙමෙයි කියලා. ඊළඟට delayed conception. ඒ කියන්නේ fertility normal state එකට එන්න ළමයි සෑහෙන කාලයක් යනවා. සයිකල් එක රෙගියුලර් කරගන්න අමාරුයි. fertility normal rate එකට කියන්නේ ඔක රිවර්ස් කරගන්න එක අමාරුයි. ඊළඟට weight gain එකක් තියෙනවා ළමයි. අනිත් එක තමයි bone loss එකක් තියෙනවා. ඒ කියන්නේ bone density එක අඩු වෙන්න bone density එක අඩු වෙන්න ලොකු රිස්ක් තියෙනවා මේ ඩිපෝ එකත් එක්ක. මොකද ඒක සාමාන්‍ය බෝන් ඩෙන්සිටි එකට බලපාන ළමයි බෝන් ඩෙන්සිටි හොඳට මේන්ටේන් කරගෙන ඉන්නේ ඩිපෝ. හරිද? හරිද? හරියයි. ඊළඟට ප්‍රොජෙස්ටරෝන් only subdermal implants. ඒ කියන්නේ ළමයි ජඩෙල් වගේ ඒවා. හරිද? ජඩෙල් වගේ ඒවා. ඊළඟට ඒකේ තියෙන කම්පොනන්ට් එක තමයි එතනෝගෙස්ට්‍රෝන්. හරිද ළමයි? ඒකේ තියෙන කම්පොනන්ට් එක එතනෝගෙස්ට්‍රෝන්. ඒක එච්චර ඕනේ නැහැ ළමයි. එහෙමනම් අහන්න ප්‍රොජෙස්ටරෝන් තමයි තියෙන්නේ කියලා
ගත්තනම් දන්නවනම් ඇති. ඊළඟට ලෝකල් ඇනස්තීසියා දීලා තමයි ළමයි යෝක ඉම්ප්ලාන්ට් කරන්නේ. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද යෝක ඉම්ප්ලාන්ට් කරන්න කියලා. ඉස්සරහදී යෝක අහුවෙනවා. ඊළඟට ළමයි සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර මේක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊළඟට පේෂන්ට්ගේ මේක තියනවද නැද්ද කියලා බලන්න එක්ස්රේ එකක් ගහලා කන්ෆර්ම් කරගන්න පුළුවන්. මේක රේඩියෝ ඔපේ. රේඩියෝ ඔපේ. රේඩියෝ ලූසන්ට් රේඩියෝ ඔපේ මම දන්න තරමට ගහන්න පුළුවන්. විනාඩියක් දෙන්න බලන්න. ඔව් ළමයි. හරිද? ඒ කියන්නේ ඉමේජ් එකක් දාන්න පුළුවන්. ආට මම ගෲප් එකට දාන්න. ඒක නිසා මසල් ෆයිබර්ස් අතරේ මේ තියෙනවා පේනවා මේ ජඩෙල් එක දැම්මට පස්සේ. ඉන්න මම ඉමේජ් එකක් ඔයාලට දාන්නම් ගෲප් එකට. හරිද? ඒ කියන්නේ දැන් මේක ඇතුළට දැම්මට පස්සේ ළමයි මේ අපි දන්නේ නැහැ මේක තියෙනවද නැද්ද කියලා කවුරුත් ගාලා කියන ඔක ඩිසොල්ව් වෙනවා ටික ටික සමහරట్లాට. ඒ කියන්නේ ප්‍රොජෙස්ටරෝන් රිලීස් කරද්දි මේ දාපු රොඩ් එක ඉස්සරහට මම ඔයාලට කියන්න දෙන්නම් මේක අර එකපාරටම බර වැඩි ටිකක් මෙතන ඉස්සරහට වැටලා තියෙනවා. ඉන්න මම ඔයාලට ෆොටෝ එකක් දාන්න. එතකොට වැඩේ පේනවා. ළමයි ෆොටෝ එකක් කිව්ව දැක්කද? ළමයි ඔය හරිද? ඔන්න ඔය වගේ නිකන් අර කූරක් වගේ පේනවා ළමයි මේ ප්‍රොජෙස්ටරෝන් ඉම්ප්ලාන්ට්ස් දැම්මට පස්සේ ඔන්න ඔය වගේ කූරක් වගේ පේනවා ළමයි. හරිද? හරිද ළමයි? ඇත්තට මේක මේ කියන්නේ සිමිලර් පික්චර් එකක් ළමයි. මෙතන පේෂන්ට්ගේ කටත් එක්ක වදිච්ච එක වැදලානේ තියෙන්නේ. බලන්න ජඩෙල් එකෙන් එකක් හොයලා දෙන්න. හරිද? මට ඕන මෙන්න මේ වගේ කූරක් වගේ පේනවා ළමයි මසල් ෆයිබර් එක අස්සේ. හරිද? ඊටම ජඩෙල් එකෙන් වදිච්ච එකක් බලන්න. හරියටම හරි. මේක හරි. හරි අමාරුයි හොයාගන්න ළමයි. එකක් තියෙනවා ඒවා ගන්න අමාරුයි. මෙන්න මේක. හරිද ළමයි? මෙන්න මේ ඩෙන්සිටි එකට හරියටම මෙන්න මෙතන. දැන් මේක පේනවද ළමයි? ළමයි ඔය හරිද? මෙන්න මේ ඩෙන්සිටි එකට මසල් ෆයිබර් එක ඇතුලේ කූරක් වගේ එකක් පේනවා ළමයි පේෂන්ට් කෙනෙක්ගේ. එතකොට ඔන්න ඔක ජඩෙල් එකක්. එතකොට ඔක දාන්නේ මිඩල් වන් තර්ඩ් වල තමයි ඔක ඉන්සර්ට් කරන්නේ. හරිද ළමයි? හරිද? දැක්කද ඔයාලා ඒක? ළමයි ඔය ඩෙන්සිටි ඒ හරි කියන්නේ ඔය ඩෙන්සිටි එක තමයි ඔලුවට ගන්න මසල් ෆයිබර් එකක් ඇතුලේ ඔන්න ඔය වගේ ඩෙන්සිටි එකක් පේනවනේ අර මම මුලින් එවපු පික්චර් එකේ අර බෝලේ ඩෙන්සිටි එක දෙන්නේ අන්න ඒ ඩෙන්සිටි එකක් පේනවනම් ඔන්න ඕක තමයි ඩෙන්සිටි එක ජඩෙල් එකේ. එතකොට ළමයි ඔය ජඩෙල් එක කාලයක් යනකොට ටික ටික දිය වෙනවා ළමයි. හරිද ළමයි? ජඩෙල් එකේ හෝමෝන් පොඩ පොඩ රිලීස් කරනවානේ. හරිද? ඕක පොඩ ඇතුලේ තියෙන කෙමිකල් එක මසල් එකට රිලීස් කරනවා ළමයි. එතකොට අපිට ඔය රොඩ් එකම පේන්නේ නැති වෙන්න පුළුවන්. හරිද ළමයි? හරිද? අපිට ඔය රොඩ් එකම පේන්නේ නැති වෙන්න පුළුවන්.
හරිද? හරිද ළමයි? එතකොට ඔය ඩෙන්සිටි එක තමයි බලනවා. ඒ කියන්නේ මසල් ෆයිබර් එකක් ඇතුලේ සාමාන්‍යයෙන් 1/3 නේ. ඕකේ. ඒ කියන්නේ මේ ඩෙල්ටොයිඩ් අපර් ආර්ම් එකේ මිඩල් 1/3 එකට තමයි ඔක ඉන්සර්ට් කරන්නේ. හරිද? එතකොට මිඩල් 1/3 එකට ඔක ඉන්සර්ට් කරාට පස්සේ ඔය හරි එක්ස්රේ එකක් ගැහුවට පස්සේ මොනවා හරි ඔය ඩෙන්සිටි එකේ මොනවා හරි පේනවනම් ඔය ඩෙන්සිටි එකේ මොනවා හරි පේනවනම් ඒක ජඩෙල් එකක් කියලා සස්පෙක්ට් කරනවා. හරිද? හරියයි. හරිද ළමයි? ඊළඟට එතකොට ඒක මේ ඒක ස්පෙෂලි ළමයි ඒ කියන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් තමයි ඔක ඉම්ප්ලාන්ට් කරන්නේ. ඉන්ස්ට්‍රුමන්ට් එකකින් තමයි ඔක ඉම්ප්ලාන්ට් කරන්නේ. එතකොට මේක ස්පෙෂලි මේක මේ හදලා තියෙන්නේ ළමයි මේක හරි ප්ලේස් එකට වැටෙන විදිහට. ඒ කියන්නේ මම ඔයාලට ඉන්ස්ට්‍රුමන්ට් එක ඉස්සරහට තියලා මම ඔයාලට ඒකද කියලා දෙන්නම්. මේක පාරට සැර වැඩි නොට්ටකට එක පාටම වැට්සෙට්ටුනා මං කමන්න ඉස්සරහට ගෙනට ඔක සෙටල් වෙනවා. හරිද? ඊළඟට කොපා බෙයාරින් IUCD. හරිද? කොපා බෙයාරින් IUCD කොපර් T tube කියන එක තමයි කියන්නේ. එතකොට provide long term reversible contraception කෙලින්ම ළමයි reversibility අතින් ලේසිම කොපර් T tube එක ගත්තම ඇදලා එළියට දැම්ම වැඩේ ඉවරයි. හරිද? ඊළඟට හෝමෝනල් කතන්දරයක් නැහැ. ඒක නිසා කාඩියෝවැස්කියුලර් බෙනිෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ කාඩියෝවැස්කියුලර් ෆ්‍රෙන්ඩ්ලි. එහෙම ඩිසීස් එක පේෂන්ට්ලට දෙන්න පුළුවන්. අන්කන්ට්‍රෝල්ඩ් ඩයබටිස්, අන්කන්ට්‍රෝල්ඩ් හයිපර්ටෙන්ෂන් ඕවා තියෙන කට්ටියට කිසි අවුලක් නැතුව දෙන්න පුළුවන්. ඊළඟට මෙනාපෝස් එකෙන් පස්සේ වුණත් ඕක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ හෝමෝනල් දේවල් ගෑවිලා නැති නිසා ගොඩක් ඇඩ්වාන්ටේජස් තියෙනවා මේකේ. එතකොට මොනවද ඇක්ෂන්ස්? හරි දෙකක් තමයි foreign body reaction to the endometrium prevent implantation. මොනවා හරි foreign body එකක් තියෙනවා නම් ළමයි ඒකට endometrium එකට හරියට proliferate වෙන්න බැරි වෙනවා foreign body එකක් තියෙනකොට. එතකොට අන්තිමට වෙන්නේ ළමයි ෆර්ටිලයිස් වුණොත් ඉම්ප්ලාන්ට් වෙන්න බෑ. මොකද endometrium එක හරියට රෙඩි වෙලා නැහැ මේ කන්සීව් වෙන්න. අනිත් එක තමයි කොපර් වලට තියෙනවා තමයි ස්පර්මිසයිඩල් ඉෆෙක්ට් එකක්. MCQ වල මෙන්න මේ දෙකත් අහනවා ළමයි HPO ඇක්සිස් එක බ්ලොක් කරනවාද එහෙම කියලා. හරිද? ඒවා true false දාගන්න පුළුවන් වෙන්න ඕන. complications තමයි ළමයි මෙන්න මේක හොඳට මතක තියාගන්න irregular PV bleeding especially for first 3 to 6 months. හරිද? මෙන්න මේක තමයි ලොකුම point එක. හරිද? irregular PV bleeding especially first 3 to 6 months. හරිද? අනිත් එක තමයි infection risk එකක් තියෙනවා ළමයි. infections ascend වෙන්න පුළුවන්. අනිත් එක තමයි IUCD expulsion. patient කෙනවා ડોක්ටර් බලනකොට නූල නැහැ කියලා. ඒක වැටිලාද දන්නෙත් නැහැ. ටියුබ්ස් වලින් එහාට ගිහිල්ලාද දන්නෙත් නැහැ. ඒ වගේ දේවල්. අනිත් එක තමයි ළමයි කෙලින්ම perforate වෙනවා. හරිද? perforations වෙන්න පුළුවන් කියන්නේ ඔය copper T tube එක insert කරද්දී හරි ටෙක්නික් එකට insert කරේ නැත්නම් uterine perforation එන්න පුළුවන්. හරිද ළමයි? හරිද? හරියයි. හරිද? ඊළඟට ඩිස්මිනෝරියා එකක් එන්න පුළුවන්. ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි ළමයි මේක පට ගාලා රිවර්ස් කරන්න පුළුවන්. ඔයාලගේ මොනවා හරි ඇඩ්වාන්ටේජස් ඇහුවොත් පට ගාලා කියන ළමයි මේක රිවර්ස් කරන්න පුළුවන් කියන එක තමයි පට ගාලා ඔලුවට එන. මේක තමයි මේකේ තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක. හරිද? රිවර්ස් කරන්න පුළුවන් පර්මනන්ට් මෝඩ් එක. මේ දෙක ඔලුවට යන්න ඕන. ඊළඟට මොකද්ද ටයිමිං එක IUCD එකක් ඉන්සර්ට් කරන්න. මේක ළමයි මේකේ අනිත් ඇඩ්වාන්ටේජ් එක තමයි සයිකල් එකේ ඕන වෙලාවක දෙන්න පුළුවන්. සයිකල් එකේ ඕන වෙලාවක දෙන්න පුළුවන්. හරිද? ඊළඟට කවුරු හරි මිනිස්සෙක් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ සති 4කට පස්සේ තමයි IUCD එක දාන්නේ. හරිද ළමයි? හරිද? හරිද ළමයි? හරියයි. following ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ දානවා කිව්වේ? ළමයා ඩෙලිවර් කරාට පස්සේ නංගි ළමයා ඩෙලිවර් කරාට පස්සේ මේ සති 4කට පස්සේ තමයි දාන්න පුළුවන්. මට කොම්මන්ට් වලට නිකන් ගැන්න වගේ මතකයක් තියෙනවා IUCD එක first 48 hours වගේ ඇතුලේ දාලා යවන්න පුළුවන් වගේ. ඔයාලට එහෙම මතකයක් තියෙනවද?
ලක්මී ලක්මී ඔව් අයියේ. පළවෙනි 48 hours ඇතුළත IUCD එකක් දාලා යවන්න පුළුවන් වගේ මතක කමෙන්ට් වලට ගන්න වගේ තියෙනවද ඔයාලට? ඕ නේද? එහෙම එකක් කිව්වා වගේ මතකයි. හරියටම ෂුවර් නෑ හැබැයි. හරිද මම පොඩ්ඩක් චෙක් කරලා කියන්නම්. කොතනද මේක තිබුණේ? ළමයි මං ඒක පොඩ්ඩක් මේකට කියන්නේ ඩිලිවර් කරාට පස්සේ සති 4කින් තමයි මේ කියන්නේ ප්‍රෙග්නන්සි කම්ප්ලීට් කරාට පස්සේ කියන්නේ මිනිස්සෙක් කියන්නේ එක්කෝ නෝමල් වැජිනල් ඩිලිවරි එහෙම නැත්නම් හිස්ට්‍රෙක්ටමි. හරිද? ওই දෙකෙන් පේෂන්ට් කෙනෙක්ට ප්‍රෙග්නන්සි එක කම්ප්ලීට් කරාට පස්සේ සති 4කට පස්සේ තමයි මේ පේෂන්ට්ලට IUCD එකක් මේ ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. ඊළඟට ආයු 48 hours තමයි. 48 hours නේද? ඔව්. හරිද? ඒ කියන්නේ ඉමීඩියට්ලි ඉන්සර්ට් කරනවා නම් පැය 48ක් ඇතුළත කරන්න ඕන ළමයි. හරිද? ඒ කියන්නේ ළමයා ඩෙලිවර් කරපු ගමන් ඉන්සර්ට් කරනවා නම් පැය 48ක් ඇතුළත කරන්න ඕන. ඒ පැය 48 ඇතුළත බැරි වුණොත් ඊළඟට කරන්න හැකි 4 weeks වලින් පස්සේ. හරිද? ඔව් MCQ චෙක් කරලා තියෙනවා ළමයි. ළමයි මේ 58ම කරගන්න පුළුවන් වෙයිද? මම පුරිම try කරනවා නිකන් හිර වෙයි වගේ කියලා හිතනවානේ. ළමයි ස්පීඩ් එක වැඩි වෙයිද? මම මේ 58 ටාගට් එක අල්ලන්නේ නැද්ද? ටිකක් ස්පීඩ් එක වැඩි වෙනවා වගේ කියලා මට තේරෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ? හොල්ලක් නෑ. මේ මට තේරෙනවා මට ටිකක් ස්පීඩ් එක වැඩි වගේ කියලා. මේ මොකද හිතෙන්නේ? නිමේෂ මොකද අවුල්ද? නෑ යවුලක් නෑ. ස්ලයිඩ්ස් බල්කි මේවා නිකන් මේ පත හැරෙන දින ස්ලයිඩ් එක තුලේ. මේ මොකද කරන්නේ? ඇත්තට මේ ළමයි එඩිට් කරපු ටික අපේ සෙට් එක එඩිට් කරපු එකක් තමයි මෙතන මේ ටික. ඒක හැබැයි බල්ක් එක වැඩි මෙතෙන්ට මට තේරෙනවා. ළමයි අපි නෝමල් ස්ලයිඩ් ටික කරලා ඊළඟට ඔය ටිකට එමු නේද? ළමයි ඒක ටිකක් හොඳයි වගේ. කියන්නේ මේක ටිකක් සැර වැඩි වගේ. මේ අපි මේක ඉවර කරගනිමු. මේ IUCD ඉවර කරගනිමු. හරිද? ඊට පස්සේ ළමයි MCQ ස්ටෙම්ස් වල තියෙනවා. ළමයි MCQ ස්ටෙම්ස් වල තියෙනවා මේ කවුරු හරි පේෂන්ට් කෙනෙකුට IUCD එකක් දානවා ළමයි මේ ඇබෝෂන් එකක් හරි මොකට හරි පස්සේ. හරිද? එතෙන්දි ළමයි 48 hours ඇතුළත ටර්මිනේට් කරලා 48 hours ඇතුළත පේෂන්ට්ලට ඔෆර් කරන්න ඕන මේවා කොපර්ටී එක ඔෆර් කරන්න ඕන. ඊළඟට මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා ළමයි. ඇතුලේ ටීටි එකක් තියෙද්දී ළමෙක් හැදෙනවා. එතකොට මොකද කරන්නේ? පේෂන්ට් කෙනෙක් ප්‍රෙග්නන්සි එකට යනවා. ඇතුලේ ටී එක තියෙද්දී මොකද කරන්නේ? ළමයි UCG එක අයින් කරන්න. නෑ අපි එතකොට කරන්නේ ඒකට ප්‍රෙග්නන්සි එකට කන්ටිනියු වෙන්න දෙනවා IUCD එක අයින් කරන්නේ නැතුව. හරිද ළමයි? හරිද?
IUCD එකට ඒක එහෙම තියෙන දලා ඉඩ ප්‍රෙග්නන්සි තියෙනවා දවල්ට ඒකත් තිබිද්දි නෑ ඒක ලොකු වෙනකොට ස්ට්‍රෙච් වෙනවනේ. හරි දැන් ඔක එළියට අදින්න ගියොත් ඊට වැඩිය ලොකු අවුලක් වෙන්න පුළුවන්. හරිද? හරි එතකොට හරිද? ඉන්ෆ්ලමේෂන් එක වෙන එක අවුලක් නෑ ඒ වුණාට දැන් වැදිලා ඉවරයි මම කියන්නේ සති දෙක තුනකට මේ සති දෙක තුනක් වෙනවනේ අපිට අහුවෙද්දී ඕක. හරිද? එතකොට ඕක මේ ප්ලැසෙන්ටා එක වැදිලා ඉවරයි. හරිද? එතකොට මොකක් දැන් ඕක ඇද්දොත් එහෙම ඒ ඉතින්දි මේ ඇඩ්වර්ස් දෙයක් වෙන්න පුළුවන්. එතෙන්දි ඒක ඕක කන්ටිනියු වෙන්න දෙනවා ඒ විදිහටම. හරිද? හරි එතකොට ඒව තමයි විදි ඕක MCQ වල තියෙනවා ළමයි. හරිද? Switching from another contraception anytime as long as not pregnant. හරිද? ඒ කියන්නේ කවුරු හරි patient කෙනෙක් ප්‍රෙග්නන්ට් නැත්තම් වෙන contraception modality එකකින් ඉඳලා මේකට මාරු වෙන්න පුළුවන් ඕනම වෙලාවක. හරිද ළමයි? හරිද? හරි ඊළඟට contraindications to copper bearing IUCD එකක් තමයි ළමයි pelvic inflammatory disease තියෙන කට්ටියට දෙන්න බෑ. pregnancy එකේදී දෙන්න බෑ. undiagnosed genital tract bleeding එකක් තියෙද්දි දෙන්න බෑ. ඊළඟට uterine abnormality fibroids වගේ uterine structural abnormalities තියෙද්දි ඔක දෙන්න බෑ. ඊළඟට patient copper allergy එකක් තියෙනවා නම් patient මේ option එක offer කරන්න බෑ ළමයි. හරිද? හරිද? හරියි ඊළඟට levonorgestrel releasing intrauterine system. හරිද? ඒ කියන්නේ ළමයි ඔය T තියෙන කොප එක වටේට T එක වටේට ඔතනව ළමයි මේ hormone releasing agent එකක්. එතකොට පොඩි concentration වලින් පොඩි concentration වලින් මේ progesterone uterine cavity එකට release කරනවා. එතකොට copper T එකෙන් එන advantage එක වගේම hormonal touch එකකුත් දෙකම හම්බෙනවා patient. හරිද? හරිද ළමයි? හරි හරිද? hormonal touch එකකුත් patient හම්බෙනවා copper TT එකට අමතරව. එතකොට ළමයි දෙකක් පාඩම් කරන්න ඕනේ නැහැ. කෙලින්ම copper T tube එකේ තියෙන ටික එකපාරට පාඩම් කරගන්න දෙකට මේ ටික කියන්න පුළුවන්. ඉතින් මේ ටික කියලා බලන්න ළමයි අපි මේ අර slides ටිකට යමු. හරිද? ළමයි මෙතන ඉඳලා මේ ටිකට අපි මේ ටික ඉස්සෙල්ලා ඉවර කරන් යමු. අරක ටික කරන්න ගියොත් පොඩි ස්ලයිඩ් ගානක් ඇතුළත වැඩේ ඇදෙන නිසා. හරිද ළමයි? හරිද? හරි ඊළඟට natural methods ගත්තාම ළමයි natural methods ගත්තාම එකක් තමයි abstinence. හරිද? ඒ කියන්නේ abstain from sex or avoid sex තමයි මේකේ principle එක. ඒකක් තමයි මේක safest cure ළමයි ඉතින් ඔක practical නෑ. හරිද? ඒ කියන්නේ practically avoid from total avoidance from sex එක ඔක practical නෑ. ඒක නිසා ඒ කියන්නේ avoid කරන් ඉන්න පුළුවන් නම් ඒක safe but it is not practical ළමයි. හරිද? withdrawal කියන්නේ ළමයි penile withdrawal just before ejaculation. ඒ කියන්නේ ejaculation වෙන ඔන්න මෙන්න තියෙද්දි penis එක අයින් කරනවා ළමයි. This is also called coitus interruptus. මේකට use කරන අනිත් වචනේ තමයි coitus interruptus කියන්නේ. ඊළඟට practically difficult for male finds it difficult to withdraw at right time. හරිද? මොකද එළියට ගන්න පොඩ්ඩක් හරි පරක් වුණොත් ඉතින් හරි තමයි. ඊළඟට risky as even a drop of semen can cause fertilization. ඒ කියන්නේ මේක හරි risky method එකක් ළමයි. මොකද single drop එකකට උනත් ලොකු fertilize කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මේක වෙන්නේ risky procedure එකක්. හරිද ළමයි? හරිද? හරියි. ඊළඟට rhythm or calendar method. හරිද? rhythm or calendar method ගත්තාම based on calculating fertile period. ඒක එතකොට මේක depend වෙනවා fertile period එක calculate කරන methods එක. කොහොමද fertile period එක ගන්න කිව්වොත් ළමයි මුලින්ම bleed වෙන්න පටන් ගත්ත දවස් ඉඳලා දවස් 14ක් ඉස්සරහට count කළා. හරිද? දවස් 14ක් ඉස්සරහට count කළා. දවස් 3ක් පිටිපස්සට range එකයි දවස් 4ක් ඉස්සරහට range එකයි තමයි ගන්නේ fertile period එක කියලා. හරිද?
හරිද ළමයි? හරි හරි. හරිද? එතකොට සේෆ් පීරියඩ් එක විදිහට පේෂන්ට්ලට උගන්වන්නේ ඔන්න ඔය පීරියඩ් එකකින් තමයි ෆර්ටිලිටි වලට සේෆ් නැති පීරියඩ් එක කියලා. හරිද? එතකොට ওই පීරියඩ් එක අවොයිඩ් කරලා සෙක්ස් කරාම ඕක සාමාන්‍යයෙන් සේෆ් විදිහට ගන්න පුළුවන්. හැබැයි රිස්ක් එක තියෙන ළමයි පොඩ්ඩක් හරි වැඩේ මිස් වුණොත්, ඒ කියන්නේ සයිකල් එකේ ඉරෙගියුලර් පේෂන්ට් කෙනෙක්ලා වැඩේ මිස් වුණොත් පේෂන්ට් කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. ඊළඟට couples avoid sex during this period, natural, economical, but not suitable for women with irregular cycles. එතකොට මේකේ ලොකුම අවුල තමයි ළමයි irregular cycles තියෙන patient කෙනෙකුට මේ කතන්දරේ එච්චර හොඳ නැහැ. ඊළඟට cervical mucus plug method. ඒකෙදි වෙන්නේ ළමයි uses cervical secretions to identify the fertile time. Avoid sex during the secretion days. ඒ කියන්නේ ළමයි cervical secretions වැඩි දවස්වලට ඒවයින් මේ සෙක්ස් කරන එක ඇවොයිඩ් කරන. ඒ කියන්නේ cervical mucus plug එකෙන් තව බලා ගන්න පුළුවන් ළමයි cervical mucus plug එක thick දවස්වලට cervical mucus plug එක ගොඩක් thick දවස්වලට ඒ කියන්නේ penetration අමාරුයි ළමයි. cervical mucus plug එක thick වෙනකොට penetration අමාරුයි. මේවා ගොඩක් risky දේවල් ළමයි. හරිද? එතකොට අනිත් වෙන්න පුළුවන් දේ තමයි ළමයි secretions, ඒ කියන්නේ secretions වැඩි වෙන දවසට. හරි, secretions වැඩි වෙන දවසට should not confuse with vaginal fluids. කියන්නේ semen වලට confuse වෙන්න පුළුවන්. ඊළඟට vaginal fluids වෙන්න පුළුවන්. ඒ glands වලින් එන fluids වලට ඕවත් එක්ක මේ misunderstand වෙලා patient කෙනෙක් pregnant වෙන්න පුළුවන්. ඊළඟට vaginal infections. හරිද ළමයි? එතකොට සමහර vaginal මේ candidiasis වගේ ඊළඟට trichomonas ඔය වගේ infections tie vaginal infections යන්න පුළුවන් ළමයි. එතකොට patient කෙනෙක්ගේ ඒ infections වලින් එන secretions සමහරට foul smelling වෙන්න පුළුවන්. සමහරලාට colorless odorless infections වෙන්න මේ secretions වෙන්න පුළුවන්. ඔය වගේ secrete වෙනකොට ළමයි patient ලට ඕවා මේ පැටලෙන්න පුළුවන්. ඒ කියන්නේ patient කෙනෙක් හිතනවා මේ cervical secretions තමයි මේ යන්නේ එහෙම කියලා. එතකොට patient කෙනෙක් accidentally mistakenly pregnant වෙන්න පුළුවන්. Basal body temperature. Use body temperature to regulate fertility. At the time of ovulation, temperature rise by 0.2 to 0.5. And couples avoid sex during the fertile time. ඒ කියන්නේ temperature එක guide කරගෙන ගිහිල්ලා temperature එක guide කරගෙන ගිහිල්ලා patient ලා sex කරන එකෙන් avoid කරනවා 0.5 increment එකක් අහුවෙච්ච දවසේ ඉඳලා. එතකොට temperature chart එකක් maintain කරගන්න එක තමයි මේකේ principle එක. එතකොට මෙන්න මෙහෙම plot කරගෙන ගියාම දවස ගානේ එක තැනක click කරනවා ළමයි ගොඩක් ලොකුවට temperature එක rise වෙනවා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී ovulate වුණා කියන එක තමයි ඒ කියන්නේ. හරිද? හරිද ළමයි? හරිද? හරි අය. ඊළඟට condoms ගැන ගත්තාම ළමයි condom එකක් කියන්නේ thin sheet of latex. හරිද? ඒ කියන්නේ latex වලින් හදපු thin sheet එකක්. මේක ළමයි මේ අපේ ගැලවෙකින් අහලා තිබුණා මේ කොයි වෙලාවටද දාන්නේ කියලා. ඊට පස්සේ මේ ඇත්තටම මේක දාන්න ඕන ළමයි ඉරෙක්ට් පෙනිස් එකකට විතරයි ඕක දාන්නේ. හරිද? ඒ කියන්නේ මේ intercourse එකට immediately before තමයි ළමයි දාන්නේ. හරිද? ඊළඟට correct semen and prevent it entering the vagina. ඊට පස්සේ මේකේ වෙන්නේ ළමයි semen මේකට collect වෙනවා. අනිත් එක තමයි vagina එකට මේක enter වෙන එක තමයි මේක නවත්තන්නේ. ඔයාලට කවුරු හරි යාළුවෙක්ට pregnant කරවන්න ඕන ළමයි තියෙන එකට පොඩි පොඩි needle එකකින් අරින්නකො ළමයි ඒත් ඇති ළමයි pregnant වෙනවා. හරිද? ඒ කියන්නේ මේ පොඩි සිදුරකුත් ඇති ළමයි වැඩේ ෆේල් වෙනවා. අනිත් එක තමයි වෙන්න පුළුවන් ලොකුම දෙයක් තමයි ළමයි කොන්ඩම් එක රප්චර් වෙනවා. හරිද? එතකොට අනිවාර්යයෙන්ම emergency contraception method එකකට යන්න ඕන. කොන්ඩම් එකක් රප්චර් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම emergency contraception ඒ patient offer කරන්න ඕන. හරිද ළමයි? හරිද ළමයි? හරිද? ඔබගේ ළඟම මිතුරා ප්‍රෙග්නන්ට් කරන්න ඕන කරන්න පුළුවන් සරලම කරන්න ලේසි පහසු වැඩ ඔය ළමයි. ඊළඟට should be used correctly. හරියටම කරන්න මේ හරියටම correct විදිහට පාවිච්චි කරන්න ඕන. ඊළඟට 88 to 98% successful rate. හරිද? ඒ කියන්නේ condoms වල
88 to 90% සක්සස් රේට් එකක් තියෙනවා ළමයි. මේක පොඩි කතාවක් කියලා කතාවක් කීපයක් තියෙනවා මම කියලා දීලා යන්න. හරිද? මේ ඊළඟට මේ හරිද ළමයි? කොන්ඩම් වල තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි ළමයි reliable if used with care. හරිද? ඒ කියන්නේ මේ depend on the use. ඒ කියන්නේ කොන්ඩම් එක ළමයි මේක කොච්චර effective ද කියන එක mainly depend වෙන එක පාවිච්චි කරන මනුස්සයා කොච්චර reliable කියන මත. හරිද? මේ කියන්නේ පොඩි සමහර වෙලාවට ඔය remove කරද්දි පවා මේ මිස්ටේක් එකකින් patient කෙනෙක් pregnant වෙන්න පුළුවන්. අනිත් එක තමයි easily available. ලේසියෙන් හොයාගන්න පුළුවන්, easy to carry. තැන අරන් යන්නත් ලේසි. No medical risk. Medical risk එකකුත් නැහැ. Protects against STD. Sexually transmitted disease වලට එරෙහිව ඒක protected. ඊළඟට economical. Economical කියන්නේ ළමයි එච්චර මම ගන්න මිල ගණන් දන්නේ නැහැ එච්චර වැඩි ගණන් නැහැ කියලා කියනවා. No need to see a doctor. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්න ඕන නෑ ළමයි මේක පාවිච්චි කරාට කමක් නැද්ද? මේක හොඳයිද මොනවද ඇඩ්වර්ටයිස් එකේ මෙඩිකල් කන්සල්ටේෂන් එච්චර ඕන වෙන්නේ නැහැ. Prevent the cervical cancers in the sexual partner. ඒ කියන්නේ HPV infection, human papilloma virus infections නවත්තන නිසා මේක patient ලට advantage. හරිද? හරිද ළමයි? ළමයි ඊළඟට condoms වල disadvantages ගත්තාම ළමයි එකක් තමයි need careful use. හරිද? ඒ කියන්නේ පරිස්සමෙන් පාවිච්චි කරනවා. අනිත් එක තමයි can slip off or break. ඒක ඉස්සලා යන්න පුළුවන් එහෙම නැත්නම් කැඩෙන්න පුළුවන්. අනිත් එක තමයි interrupt sexual intercourse. හරිද ළමයි? ඒ කියන්නේ ළමයි මේකට ගැමිවහරේ වාක්‍යයක් කියනවා ළමයි. මේ decrease the sensation. හරිද? එතකොට sexual satisfaction නැතිනම් මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි ළමයි. ඊළඟට rubber allergy තියෙන patient ලට can cause itching ළමයි. හරිද? ගොඩක් latex rubber වලට allergies තියෙන patient ලට මේක එච්චර හොඳ මෝඩ් එකක් නෙමෙයි. හරිද ළමයි? හරිද ළමයි? හරි. ඊළඟට ස්පර්මිසයිඩ්ස් හරිද? සමහර ටැබ්ලට් වර්ග තියෙනවා ළමයි වැජිනා එක ඇතුළේ දිය වෙන ඒවා. සමහර සපොසිටරිස් වර්ග තියෙනවා. සමහර ජෙලි වර්ග තියෙනවා. සමහර ක්‍රීම් වර්ග තියෙනවා. එතකොට මේක ළමයි වැජිනා එකේ ඇප්ලයි කරන්න ඕන at least 10 minutes before ejaculation. ඒ කියන්නේ අදාළ වටේ තියෙන ටිෂුස් වලට හොඳට ඇබ්සෝබ් කරගන්න විනාඩි 10කටවත් කලින් ඔක ඇප්ලයි කරන්න ඕන ළමයි. එතකොට මේකේ වාසිය තියෙන ළමයි ස්පර්ම්ස් ඔය පාර පීනගෙන යනකොට ස්පර්මිසයිඩල් ඉෆෙක්ට් එක නිසා මේවට එග් එක දිහාවට මූව් වෙන්න බැරි වෙනවා මේ ස්පර්ම්ස් වලට. හරිද? හරිද ළමයි? මේකේ වාසි මොනවද? මේකේ වාසි කියන්නේ ළමයි ගොඩක් වෙලාවට ප්‍රෙග්නන්ට් වෙනවද නැද්ද කියන එක ගොඩක් කන්ට්‍රෝල් එක තියෙන්නේ මේල් පාර්ට්නර්ගේ අතේ. එතකොට මේවා වුමන් මේ කියන්නේ ෆීමේල් පේෂන්ට් කෙනෙක්ට කන්ට්‍රෝල් එකේ තියාගන්න පුළුවන් දේවල්. අනිත් එක තමයි offer contraception just when needed. ඒ කියන්නේ ඕන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? හරි මට හිතෙනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. හරිද? ඕන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට no hormonal side effects. හරිද ළමයි? කියන්නේ hormonal side effects නැහැ. මේ increase vaginal lubrication. ඒ කියන්නේ ළමයි sexual intercourse activity වල තියෙන superficial dyspareunia එක නැති කරන්න lubrication effect එකකුත් මේක දෙනවා ළමයි. හරිද? එතකොට මේක වැදගත්ම දේ තමයි ළමයි just of a contraception just when needed. ඒ කියන්නේ permanent උත් නෙමෙයි temporary නෙමෙයි ඕන වෙලාවට ඒක contraception එක offer කරන්න පුළුවන්. ඊළඟට spermicides වල disadvantages එකක් තමයි STD වලට against prevention එකක් නැහැ, sexual transmitted disease වලට against prevention එකක් නැහැ. may cause irritation in woman no partner. සමහර වෙලාවට ඔයාලට allergic කියම තිබුණොත් හරිද? woman ගේ irritation එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් partner ගේ irritation එකක් වෙන්නත් පුළුවන්. හරිද ළමයි? irritation එක. ඊළඟට method could be embarrassing to some women. එතකොට මේ method එක සමහර patient ලට මේක embarrassing වෙන්න පුළුවන්. ඒක patient dependent. හරිද? Maybe messy. හරිද? ඒ කියන්නේ
මේක එච්චර අර 100% ෂුවර් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි ළමයි. හරිද? ඕවා ෆේල් වෙන්න පුළුවන් කෙනෙක්. මේ contraceptive method එක ෆේල් වෙන්න පුළුවන් ඕන වෙලාවක ළමයි මේ depending on the situation. අනිත් එක තමයි relatively unreliable if used alone. ඒ කියන්නේ මේක විතරක් පාවිච්චි කරොතින් මේක unreliable. හරිද ළමයි? හරිද? හරියයි. ඊළඟට intrauterine devices ගත්තාම ළමයි ඊළඟට IUD එකේ hormone contraception ඒවයි ගත්තාම ළමයි විදි කීපකේව තියෙනවා ළමයි. හරිද? විදි කීපකේව තියෙනවා. මෙන්න මෙහෙම අර දඟරේ වගේ ඔතලා තියෙනවා ප්‍රොජෙස්ටරෝන් රිලීස් කරන එලිමන්ට් එක. මෙන්න මේ වගේ දඟරේ වගේ ඔතලා තියෙනවා ළමයි. හරිද? සමහර ඒවායි ප්ලාස්ටික් ටියුබ් එකේ කොපර් ඔතලා තියෙනවා. හරිද? ඊළඟට සමහර ඒවායි ලෙවනොගෙස්ට්‍රල් ස්ටෙම් එකේ ඔතලා තියෙනවා. ලෙවනොගෙස්ට්‍රල් රිලීසින් කොයිල් එක ස්ටෙම් එකේ ඔතලා තියෙනවා. සමහර ඒවායි ප්ලාස්ටික් ටියුබ් එකේ ලෙවනොගෙස්ට්‍රෝල් ඔතලා තියෙනවා. එතකොට ළමයි කාට හරි කෙනෙකුට කොපර් ඇලර්ජික් නම් ප්ලාස්ටික් ටියුබ් එකේ ලෙවනොගෙස්ට්‍රෝල් ඔතලා තියෙන එක දෙන්න පුළුවන්. හරිද? එහෙම අවුලක් නැති කෙනෙකුට කොපර් තියෙන ඒක වටේ ලෙවනොගෙස්ට්‍රල් ඔතලා තියෙන එක දෙන්න පුළුවන්. ওই වගේ මාකට් එකේ වේරියේෂන්ස් ගොඩාක් තියෙනවා ළමයි. හරිද? හරිද ළමයි? හරියයි. එතකොට කොහොමද මේක ඉන්ට්‍රොඩියුස් කරන්නේ? මෙන්න මෙහෙම ළමයි මෙහෙම පැක් එකක තමයි ළමයි එන්නේ කොපර් මේ IUCD එක මේ මෙන්න මේ වගේ පැක් එකක එන්නේ. මෙන්න මේව දෙක එක බටයක් ඇතුලේ අකුලලා තියෙන ළමයි. ඒ ආම්ස් දෙක අකුලලා තියෙන්නේ. එතකොට මේක ඇතුළට දාලා මේ බටේ එළියට ඇද්ද ගමන් මෙන්න මේක දිගහැරිලා මෙන්න මේ පොසිෂන් එකට එනවා ළමයි. හරිද? හරිද? හරියයි. හරිද ළමයි? හරියයි. ඒ කියන්නේ මේ විදිහට මේක ඇතුළට දාන්න බෑනේ. පහළට මේ කියන්නේ ට්‍රොමටයිසින් නේ. එතකොට මෙන්න මේ වගේ රවුන්ඩ් ෂේප් එකකින් ඇතුළට දාලා මේ එළියේ තියෙන බටේ එළියට ඇදලා ගන්න පුළුවන් විදිහට තමයි මාකට් එකේ මේක හදලා තියෙන්නේ. හරිද ළමයි? හරිද? මේක එළියට ඇදලා ගනිද්දී මේ ආම්ස් දෙක උඩ අතට නැවෙනවා. ලස්සනට එළියට ඇදලා එනවා. හැබැයි මෙන්න මේ හරහට තියෙන නිසා නෝමල් පොසිෂන් එකේදී නිකම් බිමට වැටෙන්නේ නෑ ළමයි. හරිද? හරිද? හරිද ළමයි? හරිද? හරියයි. හරිද? ඊළඟට ළමයි ඉන්සර්ෂන් ටෙක්නික් එක ගත්තහම යුටරයින් සවුන්ඩ් එක කියලා ඔයාලට කියලා දුන්න මතකද? යුටරයින් සවුන්ඩ් එක කියලා එකක් කියලා දුන්න මතකද? අර යුටරස් එකේ ඇතුළට දාන්න පුළුවන් ලෙන්ත් එක මැන ගන්නවා කියලා සවුන්ඩ් එකක් දාලා මතකයිනේ? ඔව්. හරිද? අන්නේ සවුන්ඩ් එකක් දාලා ඉස්සෙල්ලා දිග මැන ගන්නවා. ඊළඟට මේ ප්ලාස්ටික් කෑල්ල සෙට් කරගන්නවා ඒ ලෙන්ත් එකට. එතකොට ඒකට අපිට පර්ෆරේට් වෙන්නේ නැහැ කියලා ෂුවර්. හරිද? හරිද? හරිද ළමයි? හරිද? ඊළඟට ඒ ලෙවල් එක දැනගත්තට පස්සේ මේ ඇතුලෙන් ගිහිල්ලා තියෙන බටේ එක එළියට අදින එක තමයි කරන්නේ. මේ රවුම් කෑල්ල නෙමෙයි. මේ රවුම් කෑල්ල නෙමෙයි එළියට මේක කරන්නේ. මෙන්න මේ ඇතුලේ තියෙන බටේ එළියට අදිනවා. එතකොට මේක නිකම්ම ඩිස්ලොජ් වෙනවා. හරිද? හරිද ළමයි? හරි. රවුම් කෑල්ලෙන් අල්ලගෙන මේ ප්ලාස්ටික් රවුම සම්බන්ධ වෙලා දෙන ඇතුලෙන් යන එක තමයි. ඒ කියන්නේ මේක නිකන් පෑම් බටයක් වගේ එකක්. හරිද ළමයි? පෑම් බටයක් වගේ එකක්. මේ කොයිල් එක තියෙන්නේ ඇතුලේ තියෙන පෑනේ අර මේ ඉන්ක් තියෙන බටේට සම්බන්ධ එක. මේ තියෙන පිටින් තියෙන කවර් එක. පිටින් තියෙන කවර් එක පස්සට අදිනවා මිසක් මේකෙන් ඉස්සරහට තල්ලු කරත් කළා යවන්නේ නැහැ. මොකද පර්ෆරේට් වෙන නිසා. තේරුණාද? තේරුණාද ළමයි? ඒ කියන්නේ ඕක පෑම් බටයක් වගේ නම් ෆුල් ලෙන්ත් එක දාලා ඕක එළියට දාන්න පුළුවන් ළමයි පෑම් බටේ ඉස්සරහට තල්ලු කරලා. ඒ කියන්නේ පෑම් බටේ කියන්නේ ඇතුළේ තියෙන කාබන් බටේ ඉස්සරහට තල්ලු කරලා. එතකොට පර්ෆරේට් වෙනවනේ. හැබැයි පෑම් බටේ එළියට දාන්න, ඒ කියන්නේ කාබන් බටේ එළියට දාන්න නම් දෙපැත්ත ඕපන් කරපු වටේ තියෙන ප්ලාස්ටික් බටේ එළියට ගත්තත් හරි නේද? හරි නේද? හරියයි. ප්ලාස්ටික් බටේ එළියට ගන්න ටෙක්නික් එක තමයි යූස් කරන්නේ. හරිද? මොකද කාබන් බටේ ඉස්සරහට තල්ලු කරොත් මේක පර්ෆරේට් වෙන නිසා.
හරිද? හරිද ළමයි? ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල එළියට දාගන්න නම් එක්ක මෙන්න මේ බටේ උඩහට තල්ලු කරත් හරි එහෙම නැත්නම් මේ වටේ තියෙන කෑල්ල පහළට තල්ලු කරත් හරිනේ ළමයි. හරිද? හරිද? හරියයි. හැබැයි ෆුල් ලෙන්ත් එකට දාලා තියෙද්දි මේක උඩහට තල්ලු කරොත් මොකද වෙන්නේ මේ টොප් එකෙන්? මෙතනින් මොකද වෙන්න පුළුවන්? යූටරස් එක පර්ෆරේට් වෙන්න පුළුවන්. හරිද? හරිද? හරියයි. ඊළඟට මේක පල්ලෙහාට ඇද්දොත් කිසි අවුලක් නැහැ. මේක පර්ෆරේට් වෙන්නෙත් නැහැ. නිකම්ම මේක යූටරස් එක තුළ මේ පොසිෂන් එකට දිග යනවා. හරිද? හරිද ළමයි? හරියයි. Intrauterine devices වල or copper T-tube, T-shaped device made of polyethylene impregnated with barium sulfate. හරිද ළමයි? කියන්නේ මේ ප්ලාස්ටික් වගේ ඒ සබ්ස්ටන්ස් එකකින් තමයි හදලා තියෙන්නේ. ඒවයි සමහර ඒවායි කොපර් ඔතලා තියෙනවා. සමහරලාට කොපර් වලින්ම T එක හදන එලිමන්ට්ස් තියෙනවා. ඒක කොමර්ෂල් ප්‍රෙපරේෂන්ස් ගොඩාක් තියෙනවා ළමයි. හරිද? copper wire wound around the vertical stem of the polyethylene T. එතකොට ළමයි සමහර මේවයි මේ මෙන්න මේ කොපර් වයර් ඔතලා තියෙනවා පොලිතීන් මේ එකේ. සමහර ඒවායි මේක සම්පූර්ණ කොපර් වලින්ම හදලා තියෙනවා. හරිද? මේ ආම්ස් දෙක මේ ආම්ස් තුන කොපර් වලින් ඊළඟට මේ පොඩ්ඩ ජොයින්ට් එක ප්ලාස්ටික් වලින් ස්ලොට් වෙන විදිහට හදලා තියෙනවා ළමයි. දැන් මේ මෙතන තියෙනවට වැඩිය ළමයි. හරිද? මෙතන තියෙනවට වැඩිය කොමර්ෂල් ප්‍රිපරේෂන්ස් සෑහෙන්න තියෙනවා ළමයි. හරිද? හරිද? එක එක ට්‍රේඩ් නේම් යටතේ එක එක ඒවා ඇවිල්ලා තියෙනවා. හරිද ළමයි? හරිද? හරියයි. ඊළඟට මේ කොපර් කම්බයින් කරලා තියෙනවා. ඊළඟට හෝමෝන්ස් කම්බයින් කරලා තියෙනවා. ඊට පස්සේ levonorgestrel releasing intrauterine device කියන්නේ මේකට මේක ඔතලා තියෙනවා නම් levonorgestrel release කරන elements ඔතලා තියෙනවා නම් ඒ කියන්නේ synthetic progesterone release කරන ඔතලා තියෙනවා නම් ඒකට තමයි hormone releasing intrauterine device කියලා කියන්නේ. හරිද? හරිද ළමයි? ඊළඟට මේ thread එක ළමයි මේක remove කරගන්න favorable length එකක් තියලා thread එක කපලා දාන්න ඕන. අනිත් එකේ තමයි ළමයි patient මේ thread එක feel කරන හැටි කියලා දෙන්න ඕන. patient එකන cervical canal එකට අතලට අත දැම්මට පස්සේ ඔයාලට thread එක අහු වෙනවා කියලා. patient කෙනෙකුට thread එක අහු වෙන්නේ නැහැ වුණොත් යටින් mirror එකක් තියලා බලන්න කියලා කියන්න පුළුවන්. හරිද ළමයි? හරිද ළමයි? remove කරද්දී ස්පෙකියුලම් එකක් දාලා ඔය thread එක අල්ලලා එළියට අදින එක තමයි කරන්නේ. හරිද? හරිද ළමයි? හරි. ඊළඟට inserted by trained medical person. uterine perforation එක නවත්තන්න නම් මේක insert කරන්න ඕන trained medical personnel කෙනෙක්. හරිද ළමයි? හරිද? හරියි. ඊළඟට මොනවද ඇඩ්වාන්ටේජස්? එකක් තමයි මේක හරි රිලයබල්. හරිද? ඒ කියන්නේ රිලයබල් මේක හරි රිලයබල් මෙතඩ් එකක් 0.3 to 4% per 100 women years. ඒ කියන්නේ ඒව නම් එච්චර ඕනේ නැහැ ළමයි. හරිද? මේක රිලයබල් මෙතඩ් එකක්. අනිත් එක තමයි මේක independent of intercourse. හරිද? අනිත් එක පෙති බොන්න වගේ මතක තියාගෙන ඉන්න දෙයක් නැහැ. අනිත් එක තමයි systemic effects නැහැ. අනිත් එක තමයි good long term safety records. හරිද ළමයි? ඒ කියන්නේ සෑහෙන කාලයකට මේ කරන්න පුළුවන් අනිත් වැදගත්ම දේ තමයි ළමයි reversibility හරිම ලේසි. හරිද? හරිද ළමයි? ඔව්. එතකොට රිමූව් කරනකොටත් මේ ආම් දෙක ඇකිලෙන්න ඕනිද? ඒ කියන්නේ නූලෙන් අදිනකොට නූලෙන් අදිනකොට ඇකිල්ලා එනවා මයමි. ඒ කියන්නේ මේ හදනේවයි මේ T joint එක හැමතිස්සෙම හදන්නේ ප්ලාස්ටික් වලින්. දැන් commercial preparations වලත් මේ T joint එක ප්ලාස්ටික්. ඒකෝර ප්ලාස්ටික් එක නැවෙනවා. හරිද? නූලෙන් අදිනකොට ඒක නැවිලා එන්නේ. නැවිලා එන්නේ. ඔව්. එතකොට මේ කොපර් සම්පූර්ණයෙන් කොපර් වලින් හදන commercial preparations වලත් මේ T එක හැමතිස්සෙම ප්ලාස්ටික්. හරිද? ඒක නැවෙන්න පුළුවන් විදිහට හදලා තියෙනවා.
නැවෙන්න දිගෑරෙන්න. හැබැයි normal position එකේදී හැමතිස්සෙම දිගෑරලා තියෙන විදියට. හරි. ඊළඟට disadvantages ඇහුවම ළමයි insert කරද්දී risk එකක් තියෙනවා rupture වෙන. අනිත් එක තමයි ළමයි මේක insert කරාට පස්සේ මම ඔයාලට දිගින් දිගටම කියලා දුන්න patient complain කරනවා ડોක්ටර් හරියට bleed වෙන අරකයි මේකයි කියලා. අනිත් එක තමයි contractions trigger වෙලා ඒක expulsion වෙන්න try කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ cause cramps එන්න පුළුවන් ළමයි. painful periods එක cramps එන්න පුළුවන්. menstrual changes එන්න පුළුවන්. longer periods දෙන්න පුළුවන්. heavy periods දෙන්න පුළුවන්. මුල් කාලෙදී ඊළඟට irregular bleeding එකක් එන්න පුළුවන්. සමහරලාට spotting කියන්නේ පොඩ bleed වෙනවා කියලා එහෙම එකක් එන්න පුළුවන්. ඊළඟට infections ඇසෙන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට ළමයි ගොඩක්ම heavy glucose pass වෙනවා නම් patient කෙනෙකුට මේ urine එක මේක දෙන එක ටිකක් risk එකක් තියෙනවා ළමයි. හරිද? infections ඇසෙන්න වෙන්න පුළුවන්. අනිත් එක තමයි medical supervision necessary. ඒ කියන්නේ patient කෙනෙක්ටගේ මේක insert කරන්න කලින් uterus එකේ තත්ත්වය බලා ගන්න ඕන. කොච්චර sound එකක් දාලා කොච්චර length එකක් තියෙනවද කියලා. ඊළඟට patient මේ insert කරද්දී patient මේ බ්ලීඩින් එකට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාව තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද අපි ඇන්ටිසිපේට් කරන ලොකු බ්ලීඩින් එකක් patient discomfort එකක් ඇන්ටිසිපේට් කරනවා. හරිද? patient discomfort එකක් ඇන්ටිසිපේට් කරනවා. එතකොට patient එකව tolerate කරගන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ. හරිද ළමයි? හරිද? හරි. ඊළඟට අපි බලමු implants ගැන. implants කීපයක් තියෙනවා ළමයි. no plant implant කියලා type jars දෙකක් තියෙනවා. rods 6ක් තියෙනවා නම් ඒක no plant. single rod එකක් තියෙනවා නම් ඒක implant. හරිද? හරිද ළමයි? ඒ කියන්නේ මේ කලින් පාවිච්චි කරපු ඒවා තමයි ඔය no plant කියන්නේ. ඒ කියන්නේ rods 6ක් දානවා ළමයි. ඊළඟට ඔගේ patient discomfort නිසා rods 6ක් හැම යට තියාගෙන ඒක discomfort නේ ළමයි. ඒ කියන්නේ comfortable නැහැනේ. ඒක නිසා ඒක develop කරා implant වලට තනි rod එක. හරිද ළමයි? තනි rod එක කෙලින්ම insert කරනවා. ඒකට තමයි ජඩෙල් කියලා කියන්නේ. හරිද ළමයි? හරිද? ඉන්න කියන්නේ. හරිද ළමයි? මෙන්න මේ වගේ ගිනි කූරක් size එකේ තනි rod එක. හරිද ළමයි? ළමයි මට මේ live station එකේ මේ ජඩෙල් එකක් දාන්න තිබුණා. ඔපරන් දීලා දාන්න තිබුණා. මට කලින් දාපු එක ඒක වට්ටලා ගිහිල්ලා මුළු විනාඩි දෙකේම සර් එකමයි ජඩෙල් එක වැටුනේ කොහෙද කියලා හෙව්ව එක තමයි කරේ. හරිද ළමයි? එන ආතල් ඉතින් සර් උත් ජඩෙල් හොයනවා මාත් ජඩෙල් හොයනවා විනාඩි දෙකම. ඊට පස්සේ බැරිම දෙන සර් කිව්වා ඔක නවත්තලා හරි ළමයා මේ ඔය ජඩෙල් එක දාන හැටි මට කියලා යන්න දැන් දාන්න විදියක් නැහැ මේ ජඩෙල් එක නැහැ නේ කියලා. ඊට පස්සේ බැලුවහම ඌ බිම්මට්ලා නැහැ ඌ ජඩෙල් එක අරන් ගිහිල්ලා ඊළඟ ස්ටේෂන් එකට. ඌ ජඩෙල් එක උගේ අතේ එන ආතල් ඉතින්. හරිද ළමයි? ළමයි හරි. ඊළඟට implant advantages. implant එකේ තියෙන advantages මේක ළමයි හරිම ලේසි. හරිද? ඒ කියන්නේ ඉන්න kit එකේ ෆොටෝ එකක් තියෙනවා. මේකේ ළමයි ස්පෙෂල් kit එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙටල් මේ image එකක් බලමු ඉන්න මම ඔයාලට පෙන්නන්න ජඩෙල් kit එක. on the image. image එකක් තියෙනවා ළමයි. ළමයි බලන group එකේ දාලා තියෙන්නේ ඕකේ ළමයි. හරිද? ඕකේ තියෙනවා ඔය
කළු පාට ස්ප්‍රින් එකක් තියෙනවා පේනව නේද ළමයි? ස්ප්‍රින් එකක් තියෙනවා පේනවද? ඔයි හරිද? එතකොට ඔය යට තියෙනවා නේද සුදු පාට ප්ලාස්ටික් කියලා. තනි සුදු එක නෙමෙයි ට්‍රාන්ස්පරන්ට් ප්ලාස්ටික් එක. පේනවද? පේනවද ළමයි? ට්‍රාන්ස්පරන්ට් ප්ලාස්ටික් එකක් අර කළු පාට කෑල්ලයි සුදු පාට කෑල්ලට යටින්ම සර්ෆේස් එක පැත්ත පේනවද? ළමයි ඔයාලට පේනවද එහෙම සුදු පාට කෑල්ලක්? ළමයි ළමයි ඔය උඩ මේ කළු පාට මේක තියෙන ගාවද? කළු පාට එක යටේ යට තද සුදු පාට එකක් තියෙන ඊටත් යටින් තියෙන ට්‍රාන්ස්පරන්ට් වගේ කෑල්ලක්. හරිද? පේනවද? ඔව්. හරිද? ඔන්න ඔය ට්‍රාන්ස්පරන්ට් කෑල්ල ගලවන්න පුළුවන් ළමයි. ඒක ගැලෙව්වට පස්සේ ඕක ඇතුලේ ස්ප්‍රින්ග් ලෝඩඩ් නීඩල් එකක් තියෙනවා. හරිද? මෙන්න මේ වගේ නීඩල් එකක් තියෙනවා. හරිද? මෙන්න නීඩල් එක පෙන්නන්න. ලෝඩ් කරන්න. හරිද? ඔන්න ඔය වගේ මම දැම්ම ගෲප් එකට. ඔය වගේ නීඩල් එකක් තියෙනවා ළමයි. හරිද? ඔය මෙටල් නීඩල් එකක් තියෙන්නේ. හරි. හරිද? ඊළඟට ඔය කළු පාට ස්ප්‍රින් එක පස්සට අදින්න ඕන ළමයි. කළු පාට ස්ප්‍රින් එක පස්සට අදින්න ඕන. ඒක එකපාරේ ළමයි පස්සට අදින්න හැකේ. පස්සට ඇද්දාම ඔය සුදු පාට කූරු දෙකක් තියෙන ළමයි දැක්කද? ජඩෙල් කූරු දෙක. ඔය මේ ස්ක්‍රීන් එකේ පේන වගේ කූරු දෙකක් තියෙන්නේ. ඔයි හරිද? ඔන්න ඔය කූර ඔය ස්ප්‍රින් එක ඔය මෙටල් නීඩල් එක ඇතුළට ලෝඩ් වෙනවා. හරිද? හරිද ළමයි? ඕක පස්සට හරි. ඇද්දට පස්සේ ඕක ලෝඩ් වෙනවා. ඊළඟට ළමයි ලෝඩ් වුණාට පස්සේ කෙලින්ම හැමේ පොඩි ඉන්සිෂන් එකක් දාලා හරිද? මේ මසල් එකට පොඩ්ඩක් යටට වෙන සබ් කට් යන විදියට පොඩි ඉන්සිෂන් එකක් දාලා අර මේ ඔයාලට රූප පේනව නේද? ඔය අමුතු ඇන්ගල් එකක් වගේ තියෙනවා මේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ. ළමයි ඔය අමුතු ඇන්ගල් එකක් තියෙන්නේ. ස්ප්‍රින් එක පස්සට එන කෑල්ලේ අමුතු කර්වේචර් එකක් තියෙනවනේ ළමයි. තේරෙනව නේද? හරිද? ඔය කර්වේචර් එක දිගේ ලස්සනට සබ්කියුටේනියස් ප්ලේන් එක ඇතුළට යවන්න පුළුවන් ඔය නීඩල් එක. හරිද? හරිද ළමයි? හරිද ළමයි? ඊළඟට අර පිටිපස්සේ තියෙන කළු පාට පොඩි කෑල්ලක්. හරිද ළමයි? කළු පාට පොඩි කෑල්ලක් තියෙනනේ පිටිපස්සේ දැක්කද? ඔන්න ඔය බටන් එක ප්‍රෙස් කරපු ගමන්ම කෙලින්ම මේ නීඩල් එක විත්ඩ්‍රෝ වෙනවා. ජඩෙල් එක ඇතුලේ තියෙද්දි. හරිද? තේරෙනවද? ඒ කියන්නේ ජඩෙල් එක ඇතුලේ තියෙද්දි කෙලින්ම නීඩල් එක විත්ඩ්‍රෝ වෙනවා. හරිද? හරිද ළමයි? හරියයි. සමහර ඒවා තියෙනවා ළමයි සමහර ඒවා තියෙනවා කෙලින්ම ජඩෙල් නීඩල් එක ඇතුලේ තිබිලමයි තියෙන්නේ. ජඩෙල් නීඩල් එක ඇතුලේ ලෝඩ් කළාමයි එන්නේ. එතකොට ඒවයි කරන්න තියෙන්නේ හැම ඇතුළට අර නීඩල් එක යවලා හරිද? නීඩල් එක දැන් ඉස්සරහ පේනවනේ. ඔය කප් එක අයින් කරලා හැම ඇතුළට නීඩල් එක යවලා ඔය පිටිපස්සට අදින කැලේ පිටිපස්සට ඇද්දාම මැනුවලි නීඩල් එක විත්ඩ්‍රෝ වෙනවා. ඉම්ප්ලාන්ට් එක ඇතුලේ තියෙද්දි. හරිද? හරිද? හරි. හරිද ළමයි? ඒ කියන්නේ අර කළු පාට කෑල්ල පස්සට අදිද්දි සමහර ඒවායි කළු පාට කෑල්ල පස්සට ඇද්දාම ලෝඩ් වෙනවා. සමහර ඒවායි කෙලින්ම නීඩල් එක විත්ඩ්‍රෝ වෙනවා. කරන්න ඕන කොහොමද කියලා ජඩෙල් එකක් ගත්තාම ඒක පිටිපස්සේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා. මොන ටයිප් එකේ එකක්ද කියලා. හරිද? හරිද ළමයි? අන්තිමට ඇතුලේ ඉතුරු වෙන්නේ මෙන්න මේ කෑල්ල විතරයි. හරිද?
හරියට ඊළඟට මේක එක්ස්ට්‍රීම් රිලයිබල් ළමයි ඊළඟට easy and convenient to insert හරිම පහසු ඉන්සර්ට් කරන්න ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා ළමයි normally 3 to 5 years අනිත් එක තමයි ඕන වෙලාවක රිවර්ස් කරන්න පුළුවන් සර්ජිකලි මේක රිමූව් කරන්න පුළුවන් හරිද ඊළඟට මේකේ ප්‍රොජෙස්ටරෝන් වර්ග නිසා තියෙන්නේ සින්තටික් ප්‍රොජෙස්ටරෝන් නිසා ඊස්ට්‍රජන් වල එන සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ හරිද හරියයි. හරිද හරියට ඊළඟට මේක වෙන්න පුළුවන් ඩිස්ඇඩ්වාන්ටේජස් ගත්තහම ළමයි එකක් තමයි මෙඩිකල් සුපර්විෂන් නෙසසරි. ඒ කියන්නේ මෙඩිකල් පර්සනැලිටි කෙනෙක් මේක ඇසෙස් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ ඉන්සර්ට් කරන එකයි රිමූව් කරන එකයි එක්ස්පීරියන්ස් මිනිස්සෙක් කරේ නැත්නම් ඕක අවුල් යන්න පුළුවන්. ඊළඟට මේක ඉන්සර්ට් කරාට පස්සේ හෝමෝනල් ටච් එකක් තියෙන නිසා හෝමෝනල් මෙතඩ් එකක් නිසා මේ පේෂන්ට්ලට ඉරෙගියුලර් මෙන්ස්ට්රුවල් බ්ලීඩින් එකක් එන්න පුළුවන්. අනිත් කතන්දරේ තමයි සමහර පේෂන්ට්ලට ඇක්නි එන්න පුළුවන් මේ ඉම්ප්ලාන්ට්ස් නිසා. හරිද මේ ඕන වෙනවා ළමයි. හරිද හරියට ඊළඟට ඉන්ජෙක්ටබල්ස් ගත්තහම ඩිපෝ මෙඩ්‍රොක්සි ප්‍රොජෙස්ටරෝන් ඇසිටේට් එක හරිද ඩිපෝ එක ගත්තහම ඒකේ තියෙන ළමයි සින්තටික් ප්‍රොජෙස්ටරෝන් හරිද එතකොට ඒක වැඩ කරන විදිය තමයි ඔවියුලේෂන් ස්ටොප් කරනවා මේකෙන් ඊට අමතරව සර්වයිකල් මියුකස් ප්ලග් එකේ තික්නස් එක වැඩි කරනවා ළමයි. එතකොට මෙන්න මේවා MCQ වල අහනවා ළමයි ඩිපෝ එක වැඩ කරන මෙකැනිසම්ස් මොනවද කියලා ට්‍රූ ෆෝල්ස් දාන්න එනවා ළමයි. එතකොට මේවා පාඩම් කරලා තියෙන්න ඕන. එතකොට එක ඩෝස් එකක් මාස 3ක් 4ක් ඉෆෙක්ටිව් පේෂන්ට් රිපීට් කර කර දෙන්න ඕන. ඊළඟට මේක ඇඩ්වාන්ටේජස් ගත්තාම ළමයි මේක හරිය රිලයබල් මෙතඩ් එකක් රිලයබල් මෙතඩ් එකක් ඊළඟට දිනපතා පෙති ගන්න එක වගේ අමතක වෙන්න පුළුවන් ඊළඟට තමයි මේක ඉන්ටර්කෝස් එකෙන් කම්ප්ලීට් ඉන්ඩිපෙන්ඩන්ට් හරිද අනිත් එක තමයි ඊස්ට්‍රජන් සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ ගොඩක් වෙලාවට ළමයි ඇඩල්ට් ෆීමේල්ලා ප්‍රෙෆර් කරන මෙතඩ් එකක් තමයි ඩිපෝ එක ගහගන්න එක හරිද ළමයි හරිද හරියට මේවයි ඩිස්ඇඩ්වාන්ටේජස් ගත්තාම ළමයි ඩිස්ඇඩ්වාන්ටේජස් ගත්තාම එකක් තමයි මේවා වෙනස් කරනවා මෙන්ස්ට්‍රුවල් බ්ලීඩින් පැටර්න් එක වෙනස් කරනවා ළමයි මෙන්ස්ට්‍රුවල් බ්ලීඩින් පැටර්න් එක වෙනස් කරනවා එතකොට ඉරෙගියුලර් සයිකල්ස් වෙන්න පුළුවන් ස්පොටින් එන්න පුළුවන් හෙවි බ්ලීඩින් එකක් වෙන්න පුළුවන් ඒ වගේ පේෂන්ට් ගොඩක් කම්ප්ලේන් කරනවා ළමයි පේෂන්ට් මේවට ඇක්ලිමටයිස් වෙනකන් ඔන්න ඔය වගේ දේවල් පේෂන්ට් කම්ප්ලේන් කරනවා ඊළඟට ස්ලයිට් වෙයිට් ගේන් හරිද පේෂන්ට්ලා කම්ප්ලේන් කරනවා වෙයිට් ගේන් එකක් අනිත් එක තමයි ළමයි ෆර්ටිලිටි වලට රිටර්න් වෙන එක හරිම අමාරු වැඩක් වෙනවා මේ පේෂන්ට්ලට ලේසියෙන් රිවර්ස් කරගන්න අමාරුයි අන්තිම අඩුවෙන් අවුරුද්දක් විතර යනවා ළමයි හරිද හරියට ඊළඟට ළමයි අපි කතා කරපු ඒ වගේ බෙනිෆිට්ස් ඇඩ්වාන්ටේජස් පොඩ්ඩක් සමරයිස් කරලා තියෙනවා ඔයාලා ෆ්‍රී වෙලාවක ඒක කියව ගන්න හරිද හරිද ළමයි දැන් අපි බලමු permanent contraception methods මොනවද කියලා හරිද ඒ කියන්නේ permanent contraception methods මොනවද කියලා හරිද ළමයි ස්ටෙරිලයිසේෂන් තමයි permanent contraception method එක ඒක කරන්න නම් ළමයි ප්‍රීරික්විසිට්ස් තියෙනවා හරිද කලින් කම්ප්ලීට් කරන්න ඕන දේවල් තියෙනවා ස්ටෙරිලයිසේෂන් කරන්න කලින් එකක් තමයි ළමයි ෆීමේල් පේෂන්ට් කෙනෙකුට ඔෆර් කරන්න පුළුවන් ටියුබෙක්ටමි ඒ කියන්නේ ටියුබ්ස් එක ලයිගේට් කරන්න පුළුවන් ඒක තමයි ෆීමේල් ප්‍රසන්ටේජ් මේක අනිත් එක තමයි පේෂන්ට් කෙනෙක්ගේ වාස් ඩිෆරන්ස් ඒව ලයිගේට් කරන වාසෙක්ටමි එකක් එහෙම කරන්න පුළුවන් එතකොට ළමයි මේක කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා එකක් තමයි හොස්පිටල් ලෙවල් එකේ එකක් තමයි හොස්පිටල් ලෙවල් එකේ එහෙම නැත්තම් MOH ඔෆිසර්ස් වල ඒ කියන්නේ කමියුනිටි ලෙවල් එකේ ක්ලිනික් වල ඕවා කරගන්න පුළුවන් හරිද ළමයි ළමයි කතාවක් කියන්න හරිද ළමයි ඊළඟට ස්ටෙරිලයිසේෂන් ඇඩ්වාන්ටේජස් ඒකේ ඇඩ්වාන්ටේජස් තමයි ළමයි 100% effective ඒ කියන්නේ ටියුබ්ස් ලයිගේට් කරලා දැම්මට පස්සේ ඊළඟට
මේ වාසෙක්ටමි කරාට පස්සේ කතන්දර දෙකක් නැහැ. කෙලින්ම 100% effective. අනිත් එක තමයි independent of intercourse. හරිද? intercourse එකෙන් independent. කියන්නේ ඒක කරාට පස්සේ patient කෙනෙකුට intercourse එකෙන් independent. commercial sex workers ලට මේක benefit. අනිත් එක තමයි nothing to be taken daily. දිනපතා ගන්න pills නැහැ, medical risks නැහැ. ඒක නිසා මේක ඒ අතරින් ඇඩ්වාන්ටේජ්. ඊළඟට අහන ළමයි මොනවද ඩිස්ඇඩ්වාන්ටේජස් කියලා. මේක හරි ඉම්පෝර්ටන්ට් ටොපික් එකක් තමයි ළමයි. ඒක මේන්ම ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි ළමයි රිවර්ස් කරන්න බෑ. එක්ස්ට්‍රීම්ලි ඩිෆිකල්ට් ටු රිවර්ස්. හරිද? අනිත් එක තමයි ෆීමේල් පේෂන්ට් කෙනෙක්ගේ ටියුබ් ලයිගේට් කළා ඒක රිවර්ස් කරන්න ගියොත් අන්තිමේදී එක්ටොපික් ඇවිල්ලා තමයි වැඩේ ඉවර වෙන්නේ. හරිද? එක්ටොපික් ඇවිල්ලා තමයි වැඩේ ඉවර වෙන්නේ. අනිත් එක තමයි ඔපරේෂන්ස් නෙසසරි. ඒ කියන්නේ පේෂන්ට් ඔපරේට් කළා. ගොඩක් වෙලාවට ළමයි ප්‍රෙෆර් කරන්නේ ලැපරොස්කෝපි. හරිද? ලැපරොස්කෝපිකලි තමයි ටියුබ්ස් ලයිගේට් කරන්නේ. ඕක කරන්නේ දැන්. ඒකට ඕපන් සර්ජරි සේෆ්චර් කරන්නේ. ලැපරොස්කෝපිකලි තමයි ප්‍රෙෂර් කරන්නේ. මේ තමයි ඔෆර් කරන්නේ. ඒ වුණාට ඒකත් සර්ජරි එකක් ළමයි. ලැපරොස්කෝපි උනත් පේෂන්ට් සර්ජිකල් ඔප්ෂන් එකක් ඔෆර් කරන්න එපා. ඊළඟට only appropriate when the family plans conclude. patient කෙනෙක්ගේ family planning එක family එක organize වෙලා නම් ඒක 100% complete වුණාට පස්සේ තමයි මේවා offer කරන්න පුළුවන්. ඒව තමයි indications. ඊළඟට ළමයි contraceptive pills ගැන combined oral contraceptive pills ගැන හරිද? එතකොට different ethinyl estradiol strains have suitable for different groups. හරිද ළමයි? ඒ කියන්නේ මෙන්න මේ වගේ entities තියෙනවා කියලා ඔයාලා දැනගන්න ඕනේ ළමයි. හරිද? ඊළඟට මේ ඔය දැන් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කම්බිනේෂන් එකක්නේ තියෙන්නේ ළමයි. එතකොට ඔය පිල්ස් වර්ග ඇතුලේ තියෙනවා ළමයි එක එක කන්සන්ට්‍රේෂන් එකේ ඊස්ට්‍රජන් ස්ට්‍රෙන්ත් එක. ඒ කියන්නේ ඊස්ට්‍රජන් වොලියුම් එක එක ස්ට්‍රෙන්ත්ස් වලින් තියෙනවා. ලෝ ස්ට්‍රෙන්ත්ස් කියන්නේ ළමයි ඊස්ට්‍රජන් මේ කම්පොසිෂන් එක 20 මයික්‍රෝග්‍රෑම්. ස්ටෑන්ඩඩ් ස්ට්‍රෙන්ත් එක තමයි 30 to 35 මයික්‍රෝග්‍රෑම්. එතකොට ඔය ස්ටෑන්ඩඩ් ස්ට්‍රෙන්ත් එක තමයි OCP වල සාමාන්‍යයෙන් ගොඩක් කට්ටියට රෙකමන්ඩ් කරන්නේ. හයි ස්ට්‍රෙන්ත් කියන්නේ ළමයි මේ more than 50 මයික්‍රෝග්‍රෑම් එක පිල් එකක් ඇතුලේ තියෙනවා නම් අන්න ඒකට හයි ස්ට්‍රෙන්ත් කියලා කියනවා ළමයි. හැබැයි හයි ස්ට්‍රෙන්ත් ඒවා very rarely තමයි use කරන්නේ ළමයි. හරිද? මේ හරි very rarely use කරන ඔයාලගේ මෙච්චර ඒවා high කියලා හිතන්නේ. දැන් හැබැයි ළමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ඊස්ට්‍රජන් ලෙවල් එක පීරියඩ් එකට සාපේක්ෂව ඔය සයිකල් එකේ 1 පිල් 2nd පිල් 3rd පිල් කියනවනේ. එතකොට normal physiological behavior එක තමයි dose එක adjust කරලා තියෙනවා. ඒ කියන්නේ normal physiological behavior එක තමයි හරියන විදිහටම estrogen dose එක හැම එකේම 20 නෙමෙයි. එතකොට cyclic pattern එකට මොන විදිහට doses adjust කරපු OCP ඉස්සරහට market එකේ එනවා ළමයි. ටිකක් මිලෙන් අධික වෙයි. ඒ වුණාට physiological විදිහටම හදන විදිහ දේවල් තියෙනවා ළමයි. හරිද? හරිද ළමයි? හරියි. ඒ කියන්නේ ළමයි ඒ කියන්නේ patient contraception maintain කරගන්න patient contraception maintain කරගන්න දෙන්න පුළුවන් අඩුම ඩෝස් එකේ තියලා දෙන්න පුළුවන් මට්ටමට ඩෝස් එක ඇඩ්ජස්ට් කරලා දවස් 28ට ටයිට්‍රේට් කරපු දවස් 28ට ඕන ඩෝස් එක ටයිට්‍රේට් කරපු පිල්ස් තමයි දෙන්නේ ළමයි. එතකොට ඒ ටැබ්ලට් එක ඇතුලේ තියෙන හැම පිල් එකේම ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් contraception හැම කන්සන්ට්‍රේෂන් හැම එකේම එකම නෙමෙයි. තේරෙනවද ළමයි? ඔයි. හරිද? ඒ කියන්නේ ඒ දවසට ඕන ප්‍රමාණය බැලන්ස් කරලා තියෙන්නේ. තේරෙනවද ළමයි? තේරෙනවද? බ්ලයින්ඩ්ලි ඩෝස් එකක් දෙනවට වැඩිය ඒ පේෂන්ට් ඒ සයිකල් එකේ පැටර්න් එකත් එක්ක දවසට ඕන ප්‍රමාණය බැලන්ස් කරලා තියෙන එග් එක රිලීස් කරන්න නැති වෙන්නේ. හරිද? හරියයි. හරිද? ඊට පස්සේ ඔය මේ මිතුරි පෙති එහෙම ගණන් අඩු ඒවයි බ්ලයින්ඩ්ලි ඩෝස් එකක් යන නිසා ස්ටෑන්ඩඩ් 30 to 35 මයික්‍රෝග්‍රෑම් පිල්ස් 30ේම 28ේම එක වගේ 21යි තියෙන්නේ 21ේම එක වගේ අනිත් එක යකඩ පෙතිනේ. මේ 21ේම පෙති 21ේම එකම කන්සන්ට්‍රේෂන් එක. ඉස්සරහට එන ඒවයි ළමයි day 1 එකට එක කන්සන්ට්‍රේෂන් එකක් day 2 එකට එක ඩෝස් එකක් day 3 එකට මිස් නොවි ගන්න තමයි තියෙන්නේ. හරිද?
හරිද? හරි. හරි. ඊළඟට ඒකේ තියෙන ප්‍රොජෙස්ටරෝන් වර්ග ගත්තාම ළමයි සෙකන්ඩ් ජෙනරේෂන් එකේ ඒවා නොයෙතිස්ටරෝන් ලෙවනගෙස්ටරෝල්. එතකොට තර්ඩ් ජෙනරේෂන් ඒවා ඩෙසෝගෙස්ටර් ගෙස්ට්‍රොඩීන් කියන ඒවා තමයි තර්ඩ් ජෙනරේෂන් ප්‍රොජෙස්ටරෝන්. එතකොට ළමයි මේවයින් තාම ලංකාවේ මාකට් එකේ තියෙන්නේ මේ ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන්නේ ගොඩක් වෙලාවට නොයෙතිස්ටරෝන් ලෙවනගෙස්ටරෝල්. මේවා නම් එච්චර මේ මාකට් එකේ දැකලා නෑ ළමයි. හරිද? මේ මාකට් එකේ ගන්න තියෙන්නේ මේ දෙක, ක්ලිනික් වල තියෙන්නේ මේ දෙක ළමයි. හරිද? හරිද? හරි. ඊළඟට තර්ඩ් ජෙනරේෂන් එකේ පිල් වල තියෙන ಥ್ರොම්බෝසිස් රිස්ක් එක අඩුයි ළමයි. හරිද? ඒ කියන්නේ රිලටිව්ලි අඩුයි සෙකන්ඩ් ජෙනරේෂන් වලට වැඩිය. ඊළඟට ඇක්නි වලට හොඳයි. හර්සුටිසම් වගේ ප්‍රශ්න එන්නේ නැහැ. බ්‍රෙස්ට් ටෙන්ඩර්නස් ඊළඟට weight gain එකේ ඒකන් එච්චර ලොකු weight gain එකක් එන්නේ නැහැ. හරිද? ඊළඟට break through bleeding එහෙම අඩු කරලා දෙනවා. ඒ කියන්නේ second generation එක adverse effects අතින් ටිකක් favorable first මේ third generation එක favorable second generation එකට වැඩියි. adverse effects අතින් profile එක හොඳයි. හරිද? හරිද ළමයි? හරි. ඊළඟට MCQ වගේක් දීලා තියෙනවා ළමයි. උත්තරත් තියෙනවා. හිමිහිට කියවලා බලන්න. weight gain is not proven adverse effect of hormonal concept methods of use. හරිද? not given by sir කියලා තියෙනවා. හරිද ළමයි? හරිද ළමයි? මෙන්න මේ විදිහට බැලන්ස් කරලා එනවා ළමයි. බයිෆේසික් එක මුලින් මේ 50 ඊළඟට 75 125 වගේ. ඒ කියන්නේ හැම ටැබ්ලට් එකෙම එකම කන්සන්ට්‍රේෂන් එක නෙමෙයි ළමයි. හරිද? හරිද ළමයි? මෙන්න මේව තමයි දැනට දෙන ෆියුචර් එක. හැබැයි ළමයි මේ වගේ මිලත් ඒ ගානටම වැඩි. මොකද 125 අග හරියට වගේ වෙන්න 125 වෙනවා 75 50 ඒ වගේ ළමයි ඩෝස් එක ඇඩ්ජස්ට් කර කර වැඩේ වෙනවා ළමයි. හරිද? මේ ගානට බයිෆේසික් ඒව ගානටම ඇවිල්ලා තියෙන ළමයි. හරිද? පිල්ස් වල ෂෝට් ටර්ම් සයිඩ් ඉෆෙක්ට්ස් ගත්තාම ළමයි එකක් තමයි නෝසියා එකක් එන්න පුළුවන්, ඩිසිනස් එකක් එන්න පුළුවන්, පේෂන්ට්ලා බ්‍රෙස්ට් ටෙන්ඩර්නස් ප්‍රසන්ට් ගැන කියන්න පුළුවන්, සමහරලාට මිග්‍රේන් හෙඩෙක් එකක් ගැන කම්ප්ලේන් කරන්න පුළුවන්, පේෂන්ට්ලට ෆ්ලුයිඩ් රිටෙන්ෂන් එකක් වෙන්න පුළුවන්, weight gain ඔයාලා අපි දෙගොල්ලම දන්නවා ඒක weight gain එකක් එනවා කියලා, appetite එක අඩු වෙන්න පුළුවන්, acne and oily skin එකක් එන්න පුළුවන්, bleedings irregular වෙන්න පුළුවන්, irregular bleeding එකක් එන්න පුළුවන්, vaginal discharges එන්න පුළුවන්. මේවා නම් ළමයි ඉතින් MCQ කළම තමයි ගොඩ දාගන්න වෙන්නේ. හැමදාම රිපීට් වෙන්නේ එකම ටික. සේරම නම් පාඩම් කරන්න බැරි නිසා. හරිද? MCQ ගොඩ දාලාම තමයි කරන්න වෙන්නේ. හරිද? හරිද ළමයි? හරි. ඊළඟට managing a missed pills. මෙන්න මේවා MCQ අහලා තියෙනවා ළමයි. missed pill එකක් එක පෙත්තක් මග ඇරුණොත් කොහොමද කරන්න කියලා. හරිද? take a missed hormone pill as soon as possible. miss වෙච්ච pill එක as soon as possible ගන්න ඕන ළමයි. හරිද? හරිද ළමයි? හරි. එක පිල් එකක් නම් මිස් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පිල්ස් දෙකක් නම් take the hormonal pill as soon as possible, little or no risk of pregnancy. හරිද? ඒ කියන්නේ එක පිල් එකක් නම් මිස් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මැක්සිමම් දෙකක් නම් හරිද? ගන්න තියෙන පිල් එක immediately ගන්න එක තමයි management plan එක. හරිද? හරිද ළමයි? හරියි. හරිද? හරි. ඊළඟට missed pills 3 or more තුනකට වැඩිය මිස් වුණොත් තුනකට වැඩිය මිස් වුණොත් ළමයි සමහරට රිස්ක් එකක් තියෙනවා ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. එතකොට කරන්නේ ළමයි take a hormonal pill as soon as possible. හරිද? hormonal pills as soon as possible ගන්නවා ළමයි. හරිද? as soon as possible ගන්න hormonal pills එක ඒක අරගෙන දවස් 7කට backup method එකක් පාවිච්චි කරනවා. හරිද? දවස් 7කට කොන්ඩම් වගේ බැකප් මෙතඩ් එකක් පාවිච්චි කරනවා. ඊළඟට කලින් සෙක්ස් කරලා තිබුණා නම් පේෂන්ට් එමර්ජන්සි කන්ට්‍රසෙප්ෂන් ඔෆර් කරනවා. හරිම සරලයි. හරිද? හරි. එතකොට
දැන් මිස්සුනාම එක ඒ කියන්නේ as soon as possible එක පිල් එකයිද ගන්නේ නැත්නම් කියන්නේ දෙකක් ගන්න ඕනිද? කලින් ගයිඩ්ලයින් වල එකයි තිබුණේ. හරි සමහර ඒවා කියන ඩබල් ඩෝස් ගන්න කියලා. මම ඔයාලට ඒක අලුත්ම ගයිඩ්ලයින් එකත් එක්ක චෙක් කරලා කියලා දෙන්න. හරිද? දැනට මේක මතක තියාගන්න. මිස් වෙච්ච පිල් එක ඉමීඩියට්ලි ගත්තා. දෙකකට වැඩිය මිස් වෙලා තියෙනවා නම් මිස් වෙච්ච පිල් එකත් එක්ක සපෝටිව් බෑකප් එකක් ගත්තා. කලින් ඉන්ටර්කෝස් කරලා කියනවා නම් එයාට එමර්ජන්සි කන්ට්‍රසෙප්ෂන් ඔෆර් කරා. හරිද? හරි. හරිද? මේක හිමීට බලන්න ළමයි. Most recent common pill should be taken as soon as possible. Remaining pill should be continued to the usual time. හරිද? ඩබල් එක වෙන්නේ දැන් එකත් අරගෙන දවසට දාලා එකක් ගත්තට පස්සේ තමයි දෙකක් වෙන්න බෑනේ. හරිද? 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 මිස් වෙච්ච පිල් එක ඉමීඩියට්ලි අරගෙන දවසටත් අදාළ එකක් තියෙනවනේ ඒකත් එක තමයි ඩබල් වෙන්නේ. හරිද? හරි. තේරුණාද? හිමීට මෙන්න මේ chart එක දිගේ ගිහිල්ලා බලන්න. වැඩේ පැහැදිලි වෙයි. ඊට අමතරව ටිකක් මේ මම අලුත්ම ගයිඩ්ලයින් එක ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා බලලා කියන්න. ඊළඟට managing a missed pill. හරිද? miss 3 or more pills in the third week. දැන් ඔර අපි කතා කරේ first and second week එකේනේ. හරිද? first and second week එකේ දෙකකට වැඩිය මිස් වුණොත්නේ. හරිද? ඒ කියන්නේ අර තියෙන රෝ එකේ මෙන්න මේ රෝ එකේ මිස් වුණොත් තමයි ඒ කතා කරේ. හරිද? හරිද ළමයි? හරි. මෙන්න මේ රෝ එකේ මිස් වුණොත් මොකද කරන්න කියලා තමයි අපි ඊළඟ එකේ කතා කරන්නේ. හරිද? ඒකේ කතා කරන්නේ ළමයි take a hormonal pill as soon as possible. හරිද ළමයි? ඒ කියන්නේ ඊළඟ පිල් එකක් as soon as possible ගන්නවා ළමයි. හරිද? හරිද? හරි. ඊළඟට finish all hormonal pills in the packet. packet එකේ තියෙන සේරම ටික ඉවර කරනවා. හරිද? හරිද ළමයි? ඊළඟට throw away all the 7 non-hormonal pills in the packet. ඒ කියන්නේ යකඩ පෙති ටික සේරම විසි කරනවා. යකඩ පෙති ටික සේරම විසි කරනවා. හරිද? හරිද? හරි. ඊළඟට start a new pack in the next day. ඊළඟ දවසේම අලුත් පැක් එකක් පාවිච්චි කරනවා. හරිද? අර වගේම දවස් 7ක් ඉස්සරහට බෑකප් මෙතඩ් එකක් පාවිච්චි කරනවා. කලින් ඉන්ටර්කෝස් කරා නම් දවස් 5කට කලින් එයාට එමර්ජන්සි කන්ට්‍රසෙප්ෂන් ඔෆර් කරනවා. හරිද? හරි. ඊළඟට emergency contraceptive pills. හරිද? emergency contraceptive pills can be used up to 3 days from unprotected sexual encounter. දවස් 3 unprotected sexual encounter එකේ ඉඳලා දවස් 3ක් යනකම් මේක පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි ළමයි Prostanor 1 and Prostanor 2. හරිද ළමයි? Prostanor 1 and Prostanor 2. මේක ටිකක් කොමන් එකක් ළමයි කියන්නේ එක emergency contraception fail එකක් ආව ළමයි Prostanor 2 එකේ පෙති දෙකක් තියෙනවානේ. එකක් පිරිමි එකා බිලා අනිත් එක ගෑනු ළමයා බිලාවානේ. මිනිස්සුගේ මොලේ දින තැන තමයි මේ සිරාවට වෙච්ච වැඩ කියන්නේ. Prostanor එකෙන් දෙකක් තියෙනවා ඒකත් බෙදාගෙන කේක බෙදාගෙන බිලාවා. හරිද? Prostanor 2 එකේ සීන් එක එහෙමයි. Prostanor 2 කියන ළමයි මේ ඒකේ තියෙනවා ටැබ් පිල්ස් දෙකක්. හරිද? පැකට් එකේ නා Prostanor වල 1 එකක් තියෙනවා 2 එකක් තියෙනවා. හරිද? කියන්නේ එක මේ එක පැකට් එකේ පිල්ස් දෙකක් එනවා. එකකින් high dose progesterone level එකක් දෙනවා Prostanor 2 එකේ. ඊළඟට COCP දෙන්න පුළුවන් ළමයි emergency contraception එක විදිහට COCP දෙන්න පුළුවන්. ඊළඟට Ulipristal acetate කියලා chemical මේ drug එකක් තියෙනවා. ඒවා use කරන්න පුළුවන්. මේවා ඩිංගක් බලන්න ඉස්සරහට මං හිතන්නේ කියලා තියෙනවා use කරන්නේ කොහොමද කියලා. නෑනේ. හරිද ළමයි? මේකෙන් මේ Prostanor 1 and 2 දෙන විදිය දැනගන්න ඕන. හරිද? ඒකේ patient දෙනවා 12 hours apart. හරිද ළමයි? Prostanor 1 and 2 දෙන්න ඕන මේව දෙක
ඉන්න මං කියන ඩියුරේෂන් එක හරියටම ඩියුරේෂන් එක I එක 12 hours තමයි. 12 hours හරිද 12 hours apart ඒ කියන්නේ එක ටැබ්ලට් එකක් අරගෙන මේ එක ප්‍රොස්ටිනෝර් 2 වල එක ටැබ්ලට් එකක් අරගෙන 12 hours වලින් ඊළඟ එක ගන්න ඕන ළමයි ඊළඟට ගන්න පුළුවන් ළමයි ඒගන්නේ ඒක ඉක්මට ගන්න තාක් තරමට ඒක සේෆ් හද පොස්ටිනෝර් 1 and 2 කෙන එක ඉක්මට ගන්න තාක් තරමට ඒක හරි සේෆ් ළමයි හරිද ඊළඟට පේෂන්ට ගොඩක් ක්‍රිස්කි නං කර උන් පේෂන්ගේ බිහෙවක ගොඩක් ක්‍රිස්කි නම් පේෂන් කෙනෙකුට මේ අයුසිඩ එකක් වුණත් දාන්න පුළුවන් ළමයි හරිද ඉන්ටර්ට්‍රන් ඩිවයිස එකක් වුණත් දාන්න පුළුවන් හරිද ළමයි හරියි. ඊළඟට යුලි ප්‍රිස්ටල් ඇසිටේට් කියන එක හරිද ඒක ළමයි පැය 120ක් ඇතුළත ගන්න ඕන හරිද ගැන විතින් 5 ඩේස් ගන්න ඕන ඒකත් කලින්ම ගන්න තරමට හොඳයි ළමයි පහුවෙනකොට එෆිකසීක අඩු වෙනවා හරිද ඒක මේ යුටිපිසල් ඇසිටේට් කෙන එක වන් ටැබ් එක ටැබ් එකයි අනිත්තේව තමයි ළමයි දැන් අර මේ මොඩන් මෙතඩ්ස් තියෙනවල ළමයි එමර්ජන්සිලම කන්ට්‍රසෙප්ෂන් වලට කන්ට්‍රසෙප්ටව් පැච් කියල එක හරිද ළමයි කන්ට්‍රසෙප්ටව් පැච් වැජයිනල් රිං ඒම කළ ජාති තියෙනවල ළමයි හරිද ළමයි කන්ට්‍රසෙප්ටව් පැච් කියන එක පැච්චක පිටින් අලවගත්තට පස්සේ ඒක හරි ලේසි වුණට රිලබිලිටික තමයි අවුල තියෙන ළමයි 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 තමයි. කන්ට්‍රසෙප්ටව් පැච් එක ඒ වගේවත් තියෙනවලු ඒවා මේ හරි මේ ලේසි වුණට ඉතින් ෆෙලිය රේට් එක තමයි ඉතින් ඔය ප්‍රශ්නේ තියෙන්නේ කන්ට්‍රසෙප්ටිව් පැච් එකක් ඒ වගේ මේ ඕව තමයි ළමයි තියෙන්නේ මම COCP එක එමර්ජන්සි මෙතඩ් එකට යුස් කරන විදිහ මට එච්චර ක්ලික් නෑ ළමයි මම ඔයාලට ඊළඟ ක්ලාස් එකේදී ඔයාලා කියන්නම් මේ COCP එක එමර්ජන්සි එකට සෙට් වෙන්නේ කොහොමද කියලා මම මට පොඩ්ඩක් මතක් කරන්න COCP එක එමර්ජන්සි කන්ට්‍රසෙප්ෂන් එකට යුස් කරන විදිහ කියලා දෙන්නයි අනිත් එක මේ මිස් පිල් එක අලුත්ම මැනේජ්මන්ට් ගයිඩ්ලයින් එක මොකක්ද කියලා හොයලා දෙන්නයි හරි හරිද MCQ කීපයක් තියෙනවා ළමයි ඔයාලා හැම හිට මේ බලන්න ආන්සර්ස් මේකෙන් තියෙනවානේ හරිද කොහොමද ඇඩ්වයිස් කරන්නේ වුමන් කෙනෙකුට ස්ටර්ලයිසේෂන් වලට
ඔයාලා මේක කියලා බලන්න ළමයි. හරිද? STD risk එක ගොඩක් කලාවට commercial sex workers ලා තමයි permanent sterilization young age එකේම prefer කරන්නේ. ඈ හරිද ළමයි? emergency contraception වල හරිද? emergency contraception වල copper IUCD එක තියෙනවා ළමයි. හරිද? හරිද? හරි ඊළඟට යුරිතිස්ටර් ගැන මම ඔයාලට කියලා දුන්න ප්‍රොජෙස්ටරෝන් මොඩියුලේටර් එකක් දවස් 5ක් ඇතුළත ගන්න ඕන. හරිද? ඊළඟට copper IUD එක ලෙවනෝගෙස්ටරල් තමයි අර මේවයි දෙන්නේ. මේ ප්‍රොස්ටිනෝර් 1 and 2 එකේ ප්‍රොජෙස්ටරෝන් තමයි දෙන්නේ. හරිද? එතකොට 72 hours ඇතුළත ගන්නවා 12 hours apart step දෙක. හරිද ළමයි? මේ ෂේප් එකේ කියවල බලන්න. හරිද? ඒ කියන්නේ මිස්පිල්ස් ගැන මීට කියවල බලන්න පොඩි සමරි එකක් වගේ තියෙනවා. මේ ට්‍රාන්ස්ඩර්මල් පැචස්, වැජයිනල් රින්ග්ස් වගේ දේවල් යූස් කරන්න පුළුවන්. හැබැයි මේවා රිලයබිලිටි එක තමයි ළමයි අවුල්. හරිද? වැජයින් ට්‍රාන්ස්ඩර්මල් පැච් එකේම රිලයබිලිටි එක එච්චර මේ ට්‍රාන්ස්ඩර්මල් පැච් එක එච්චර හෙලෝ හරි. ඔව් ඇන්ටි ඔව් ඇන්ටි. ළමයි ඔය ඔය ටික මීට බලන්න මේවනම් ටික too much සේරම් පාඩම් කරන්න එපා. නිකන් පත්තරේ කියන වගේ කියවන්න ළමයි ඈ. හරිද? හරිද ළමයි? හරි මේවනම් ටිකක් too much මේවනම් ටිකක් වැඩි. පුළුවන් තරම් සරලව පාඩම් කරගන්න බලන්න. MCQ කරන්න අනිවාර්යයෙන්ම මේක ගොඩ දාගන්න එකම විදිය MCQ කරන එක. හරිද ළමයි? contraception වලට අදාළ MCQ ටික සේරම කරන්න. හරිද? හරිද ලක්ෂ්මී? හරි. හරිද? මේක පාඩම් කරලා ගොඩ දාන්න බෑ. මේක පාඩම් කරලා ගොඩ දාන්න බෑ. මේක තනිකරම මේ වැඩේ ගොඩ දාන්න හැකි MCQ කරලා. හරිද? එහෙම කරන්න ළමයි එහෙනම්. හරිද ළමයි? අනේ පොඩ්ඩක් වේගෙන් කරන්න ඕන, පොඩ්ඩක් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වුණා. මොකද මේ දවස්වල ඔළුව හරිම බිසි ළමයි. කියන්නේ මේ ඔළුව නිකන් කම්මල වගේ. ඒක අවුල වුණේ ළමයි මම එකපාරටම මම ලෑස්තිලා හිටියේ පීඩ් කරන්න මේ යන හැටියට පළවෙනි පාරට සර්ජරි කරන්න වෙලා. එතකොට අර එකපාරටම ට්‍රැක් එක මාරු කරනවා පොඩ්ඩක් හිර වුණා වැඩේ ගිහිල්ලා. හරිද ළමයි? හරිද? හරි අයියේ. හරි අපි එහෙම කරමු ළමයි එහෙනම්. හරිද? මේ ඔයාලට බැරි දෙයක් තේරෙන්නේ නැත්නම් තිබුණොත් අහන්න ළමයි එහෙනම්. හරිද? හරි හරි ළමයි මම දැම්ම මේක අප්ලෝඩ් කරනවා මේ අනිත් ළමයින්ට ආපු නැති කට්ටියට මම දැම්ම මේක අප්ලෝඩ් කරලා දෙන්නම්. හරිද ළමයි එහෙනම් පරිස්සමෙන් ඉන්න බයි උත්සරණයි. thank you අයියේ. thank you හරි ළමයි පරිස්සමෙන් ඉන්න උත්සරණයි.